සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අදත් මේ අපි සූදානම් වෙන්නේ අපේ ජීවිතවලට වැදගත් වෙයි කියලා හිතෙන, අපේ නිවන් මඟ ප්‍රගුණ කරගන්න, දියුණු කරගන්න වැදගත් වෙයි කියලා හිතෙන දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න. ඔබ දන්නවා මේ වෙනකොට අපි මේ විදර්ශනා ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති මහා වේදල්ල කියන සූත්‍ර දේශනාව. එතකොට මේ මහා වේදල්ල සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් නොවේ. බුද්ධ ශාසනයේ වැඩ සිටි ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය දරපු සාරිපුත්ත මහ රහතන් වහන්සේත්, ඒ වගේම බොහෝ ප්‍රඥ වූ මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර පැවති ධර්ම සාකච්ඡාවක් තමයි මේ මහා වේදල්ල සූත්‍රයේ අඩංගු වෙලා තිබෙන්නේ. ඒ රහතන් වහන්සේලා ඒ විදිහට ධර්ම සාකච්ඡා කළේ උන්වහන්සේලාට යමක් කරගන්න නෙමෙයි. උන්වහන්සේලාගේ දැනුම පෙන්වන්නත් නෙවෙයි. දැන් අපිට බොහෝ දහම් කරුණවල වචනවල අර්ථ මේ වේදල්ල සූත්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ උදෙසයි ඒ මහා රහතන් වහන්සේලා ඒ ධර්ම සාකච්ඡාවල් පැවැත්වුවේ. දැන් මේ වේදල්ල සූත්‍ර, චූල වේදල්ල, මහා වේදල්ල සූත්‍ර, කොට්ටිත සූත්‍ර ආදී ඒ සූත්‍ර දේශනා, ඊට පස්සේ සම්මාදිට්ඨි සූත්‍රය, ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දේශනාව. ඒකෙත් තියෙන්නේ ප්‍රශ්න විචාරණ මේ දේශනාවක්නේ. එතකොට ඒකත් වේදල්ල කියන කොටසට අයිති සම්මාදිට්ඨි සූත්‍රය පවා. ඒතර ඒ දේශනාවලින් පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවල තියෙන වචනවල අර්ථය හොඳට ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒතර එක පැත්තකින් බලනකොට ඒ දේශනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට කරපු අටුවාවල් වගේ. අපි දැන් අටුවා දේශනා කියලා අපි දැන් ඉගෙන සමහර විට අපි අටුවා පොත් වහන්සේලා, ඊට පස්සේ අටුවා ටීකා අඩංගු පොත් වහන්සේලා තියෙනවා. ඒතර ඒවා මේ පස්සේ කාලෙක සමහර ඒවා ආපු දේවල්. ඒතර ඒවාත් අටුවා තමයි දේශනාවලට අර්ථය ඉස්මතු කරන්න කරපු අටුවාවල් තමයි. නමුත් අතර මේ දේශනා ගත්තොත් එහෙම බුද්ධ කාලයේම ඒ මහා රහතන් වහන්සේලාම ඒ බුදුරජාණන් වහන්සේ දේශනාවලට කරපු එක්තරා විදිහක අටුවාවල් තමයි මේ අටුවා දේශනා වගේ.
එතකොට මේ දේශනාවලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් දේශනාවල සමහර වචනවල අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ අර්ථ අපිට උවමනා වෙනවා මේ බුද්ධ දේශනා තේරුම් ගන්න. ඉතින් මේ මහා වේදල්ල සූත්‍රයේ තියෙන ඒ වචන පින්වත්නි අපි ඉස්සරහට මේ විදර්ශනා දේශනා මාලාවේ ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තු වෙන සමහර සූත්‍ර දේශනාවලට උපකාරයක් වෙනවා මේ දේශනාවේ තියෙන ඇතැම් ඒ විග්‍රහ කිරීම. ඒ දහම් වචනවලට කරන විග්‍රහයන් අර්ථ නිරූපණ. ඒක නිසා තමයි අපි මේ දේශනාව ටිකක් දේශනා කිහිපයක් ඔස්සේ වේදල්ල සූත්‍රය සාකච්ඡා කරන්න අපි කල්පනා කළේ. ඉතින් අපි මේ වේදල්ල සූත්‍රයේ ගිය වතාවේ අපි සාකච්ඡා කළේ අවසන් කළේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා පඤ්ඤා පනාවසෝ කිමත්තියාති ආයෂ්මත්නි මේ ප්‍රඥාව කුමන අර්ථයක් පිණිසද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකට උත්තර දුන්නා පඤ්ඤාකෝ ආවසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තාති කියලා. කියන්නේ ප්‍රඥාව අභිඥාවෙන් දැනගත යුතු දේ අභිඥාවෙන් දැන ගැනීම පිණිස. පරිඥාවෙන් දැනගත යුතු දේ පරිඥාවෙන් දැන ගැනීම පිණිස. ඒ වගේම ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීම පිණිස තමයි ප්‍රඥාව තියෙන්නේ. ඒතර ප්‍රඥාව කියලා කියන්නේ එතකොට එහෙනම් ඔන්න ප්‍රඥාවේ මේ සැබෑ කෘත්‍යය ප්‍රඥාව මෙන්න මේ දෙයටයි ප්‍රඥාව වුණා කරන්නේ. අපි සාමාන්‍ය ලෝකේ නිකන් ප්‍රඥාව කියලා කතා කළාට ඒ ප්‍රඥාව බුද්ධ දේශනාව තුළ තියෙන ප්‍රඥාව මෙන්න මේ අර්ථය පිණිසයි. අභිඥාවෙන් දැනගත යුතුයි අභිඥාවෙන් දැනගන්න. පරිඥාවෙන් දැනගත යුතුයි පරිඥාව පිරිසිදු දැනගන්න. හරි. ඊට පස්සේ ප්‍රහාණය කළ යුතුයි ප්‍රහාණය කරන්න. ඔකට තමයි ප්‍රඥාව උමනා කරලා තියෙන්නේ. වැදගත් වෙන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දුන්නාට පස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් විමසනවා. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදායාති. ආශ්මත්නි සම්මාදිට්ඨිය උපදින්න කතිපනාවසෝ පච්චය පච්චය කියලා කියන්නේ හේතුවනේ. සම්මාදිට්ඨිය උපදින්න හේතු කීයක් තියෙනවද? මොකද්ද හේතු කියලා එවුවා සම්මාදිට්ඨිය උපදින්න. ඊපස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා ද්වේකෝ ආවසෝ පච්චය සම්මාදිට්ඨිය උපාදාය. ආශ්මත්නි සම්මාදිට්ඨිය උපදින්න හේතු මතන් කාරණා දෙකක් බලපානවා. දෙකක්. පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. ඔන්න සම්මාදිට්ඨිය උපදින්න හේතු වෙන කරුණු දෙක. පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත්. ඉමේකෝ ආවසෝ දේපච්චය සම්මාදිට්ඨිය උපාදායති. ආශ්මති ඔන්න ඔය කරුණු දෙක තමයි හේතු දෙක තමයි සම්මාදිට්ඨිය උපදින්න බලපාන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දුන්නා. එතකොට අපි බලන්න ඕනේ සම්මාදිට්ඨිය උපදින්න මෙන්න මේ කාරණා බලපානවා කියන්නේ. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් මේ බුද්ධ ශාසනයේ සම්මාදිට්ඨිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය, අනිත් එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර මේ ලෞකික සම්මාදිට්ඨියටත් ලෝකෝත්තර සම්මාදිට්ඨියටත් කියන දෙකටම හේතු වෙනවා මෙන්න මේ හේතු දෙක. මොකද්ද? පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් කියන දෙක. මොකද මේ ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ? ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. දැන් මේක අපි මේ ඉස්සෙල්ලා කතා කරපු දේශනාවල මේ කරුණ අපි කතා කරලා තියෙනවා. මහා චත්තාරිසික සූත්‍රයේම අපි මේ කරුණ කතා කළා. ඒතර ලෞකික සම්මාදිට්ඨිය කියලා කිව්වේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. සාසවා කියලා කිව්වේ ඒක ආශ්‍රව සහිතයි. සාසවා පුඤ්ඤ භාගියා පින්පක්ෂී ගැනෙනවා.
උපදි වේපක්ඛා මතු විපාක ලැබෙනවා. හරි? මතු විපාක උපදිනවා ඒ ලෞකික සම්මාදිට්ඨිය තුල. එන හොඳට තේරුම් ගන්න ලෞකික සම්මාදිට්ඨිය සාසවා ආශ්‍රව සහිතයි. හරි? අනාශ්‍රව දෙයක් නෙවෙයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ සාසවා ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒතර ලෞකික සම්මාදිට්ඨිය කෙලෙස් සහිතයි. කෙලෙස් ප්‍රහාණය වීමක් කියලා දෙයක් ලෞකික සම්මාදිට්ඨිය තුල කතා කරන්නේ නැහැ. හරි? සාසවා පුඤ්ඤ භාගියා. එතන පින් පක්ෂී ගැනිනවා, පින් වැඩෙනවා, පින් රැස් වෙනවා. ඊට පස්සේ උපදි වේපක්ඛා ඒකට විපාකයක් ලැබෙනවා. විපාකයේ බොහෝ දුරට ඒ පුණ්‍ය විපාකයක් ලැබෙනවා. ඒ පිනට විපාකයක් හම්බ වෙනවා. ඒතර ඒක තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒතර ඒක සාමාන්‍ය අපි ඉගෙනගෙන තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම. මිත්‍යා දෘෂ්ටි 10ක් තියෙනවනේ. ඒතර මේ මිත්‍යා දෘෂ්ටි 10 තමයි නත්ති දින්නම් දානේ විපාක නැත කියලා. නත්ති යිට්ඨං පුද සත්කාර කිරීමේ විපාක නැත කියලා. නත්ති හුතං ඒ කියන්නේ සේවා කටයුතු යහපත් වූ සේවා කටයුතු විපාක නැත කියලා. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. ඒ කියන්නේ මේ යහපත් වූ කර්මයන්ගේ යහපත් විපාකයකුත් අයහපත් වූ කර්මයන්ගේ අයහපත් විපාකයකුත් නැත කියලා. නත්ති අයන් ලෝකෝ මෙලෝ කියලා දෙයක් නැත. නත්ති පරෝ ලෝකෝ පරලෝ කියලා දෙයක් නැත. ආදි වශයෙන් මෙහෙම කාරණා 10ක් තියෙනවා. එතන මේ කාරණා 10න් යුක්ත නම් එතන මේවට කියන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. එතන මේ මිත්‍යා දෘෂ්ටි 10න් යුක්ත නම් එයා නියත මිත්‍යා දෘෂ්ටිකෙක්. නියත මිත්‍යා දෘෂ්ටිකෙක්. එතන නියත මිත්‍යා දෘෂ්ටිකයේ ලක්ෂණය තමයි මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම. එතකොට මේකෙදී දැන් මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා නියත මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට නියත මිත්‍යා දෘෂ්ටික කෙනා ඒකාන්ත වශයෙන්ම නිරේ උපදිනවා. එතකොට කල්පයක් අවසන් වෙද්දී කල්පාන්තරයේදී කල්පයක් අවසන් වෙද්දී ඒ නිරේ ඉන්න නිර්සත්තු පවා හරි නිරේ ඉන්න නිර්සත්තු පවා ඒ නිරයෙන් ඒ කර්මයේ ගෙවලා නිරයෙන් නිදහස් වෙලා වෙනත් ලෝකවල ඉපදිලා ආභසර බ්‍රහ්ම ලෝක කරා යනවා. එතකොට නියත මිත්‍යා දෘෂ්ටිකයා නියත මිත්‍යා දෘෂ්ටික අරගෙන නිරේ උපදිනු කෙනා. ඒ නියත මිත්‍යා දෘෂ්ටි අරගෙන නිරේ උපදිනු කෙනා මේ කල්ප විනාශයේදී පවා කල්පාන්තරයේදී පවා ඒ නිරයෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට ඒ තරම් බලවත් අකුසලයක් තමයි නියත මිත්‍යා දෘෂ්ටි කියන අකුසලයි. ඊතර පින්වත්නි මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටියට අයිති මේ දේවල් වලින් වෙන්වීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨිය තුල තියෙන නියත මිත්‍යා දෘෂ්ටියට අයිති නත්ති දින්නම්. ඒතර ලෞකික සම්මාදිට්ඨියට එනකොට යා නති දින්නම් නොවේ අත්ති දින්නම්. දානේ විපාක ඇත. ඒතර මෙයා විශ්වාස කරනවා. දම් පැන් දීමේ විපාක තියනවා කියලා. දානේ දුන්නාම ඒක පිනක් රැස් වෙනවා කියලා. දැන් සමහර උදවිය දාන විපාක විශ්වාස කරන්නේ වර්තමානෙත් ඉන්නවා. දාන විපාක විශ්වාස කරන්නේ. දානේ දෙනකොට මේ එතන ඒ උදවිය සමහර උදවිය දාන දෙන එක පවා නිග්‍රහ කරනවා. පිනක් රැස් වෙනවා කියන එක විශ්වාස කරන එක පැත්තකින් තියමු අපි. දැන් සමහර කට්ටිය ඉන්නවා දාන දෙන්න විදිහක් නැහැ. නමුත් එයා දන්නවා පිනක් මේකෙන් රැස් වෙනවා. නමුත් එයා දෙන්නේ නැහැ සමහරට. දෙන්න විදිහක් නැහැ එයාට. මොනවා හරි හේතුවක් නිසා එයා දාන දෙන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා පිනක් රැස් වෙනවා කියන එක විශ්වාස කරන්නේ විතරක් නෙමෙයි. දානියට නිග්‍රහ කරනවා. තව කෙනෙක් දෙනවා නම් ඒක අනුමත කරන්නේ වළක්වනවා. ඒකට බාධා කරනවා. ඒ විදිහට ඒ දානේ විපාක ගැන විශ්වාසයක් නැහැ. නත් දෙන්නා. ඒතර සම්මාදිට්ඨියට එනකොට දානේ විපාක ඇත. එයා විශ්වාස කරනවා දානේ දීමේ විපාක තියෙනවා කියලා. අති දෙන්නම්.
අත්ති yittං පුද සත්කාර කිරීමේ විපාක තියෙනවා කියලා. අත්ති හොතං හොතං කියලා කිව්වේ සේවා කටයුතු යහපත් වූ සේවා කටයුතු විපාක තියෙනවා කියලා. අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ. ඒ කියන්නේ යහපත් වූ කර්මයක් කළොත් මේකේ යහපත් විපාකයක් ලැබෙනවා. අයහපත් වූ කර්මයක් කරොත් අයහපත් විපාකයක් ලැබෙනවා කියලා කර්මඵල විශ්වාස කිරීම. ලෞකික සම්මාදිට්ඨියයි. ඊපස්සේ අත්ති අයං ලෝකෝ මෙලව කියලා දෙයක් ඇත. අත්ති පරෝ ලෝකෝ පරලොව කියලා දෙයක් ඇත. අත්ති සත්තා ඕපපාතිකා ඕපාතික සත්වය ඇත. ආදී වශයෙන් මෙහෙම කරුණු 10ක් තියෙනවා. ඊතර මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනවා මෙන්න මේකට. ඊතර මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන එක තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඊතර මේ ලෞකික සම්මාදිට්ඨියට යමෙක් එන්න ඕනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න. ලෞකික සම්මාදිට්ඨිය කරා එන හැම කෙනෙක්ම ලෝකෝත්තර සම්මාදිට්ඨියට යනවා කියලා කියන්න අපිට බෑ. ලෞකික සම්මාදිට්ඨියට එන හැම කෙනෙක්ම ලෝකෝත්තර සම්මාදිට්ඨියට යනවා කියලා කියන්න බෑ. ඒතර ලෞකික සම්මාදී දැන් යම් කෙනෙක් කර්මඵල විශ්වාස කරන දැන් අපි දුන් වර්තමානයේ ගත්තොත් එimhe Hindu ආගමේ උදවිය කර්මඵල විශ්වාස කරනවා. මෙලෝ පරලෝ විශ්වාස කරනවා. නමුත් ඒ උදවියට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න බෑ. දැන් සමහර කට්ටිය මේ පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. හරි? ඒතර පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. නැවත මේ ජීවිතය අවසන් වුණාට පස්සේ නැවත උපතක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒතර ඒක ඒ උදවිය මේ ලෞකික සම්මාදිට්ඨිය පවා එන්න අවස්ථාවක් නැහැ. ඒතර එහෙම විශ්වාස නොකරන කෙනා යහපත් වූ කටයුතු යහපත් කර්මයක් රැස් වෙනවා කියලා. දැන් සමහර උදවිය ඉන්නවා මේ දැන් දන් දෙනවා කියලා කියන්නේ පරිත්‍යාග කරනවා. ඒ උදවිය කර්මඵලයක් විශ්වාස කරන පරිත්‍යාග කරනවා නෙවෙයි. එයා හිතනවා මේ දෙන එක හොඳයි කියලා. දැන් දෙන එක හොඳයි කියලා දීමයි දෙන එකෙන් මට පිනක් රැස් වෙනවා කියලා දීමයි කියන්නේ දෙකක්. අපි හිතමු දැන් ක්‍රිස්තියානි කෙනෙක් බටහිර ලෝකයේ මහා ධනවත් උදවිය නොයි කට්ටිය අසාමාන්‍ය විදිහට පරිත්‍යාග කරනවා. දුප්පත් උදවිය උදෙසා පරිත්‍යාග කරනවා. ඊට පස්සේ සමහර කට්ටිය ධන වේදම් කරනවා පරිසරය මේ ආරක්ෂා කරන්න. සමහර කට්ටිය මේ කට්ටිය මහා විශාල ධනවත්තු. ඒ ධනවත්තු ඒ කට්ටිය ධනෙ වේදම් කරනවා කිසිදු පැකිලීමක් නැතුව සමහර විට පරිසරය ආරක්ෂා කරන්න. ඒකත් අතහැරීමක්. පරිත්‍යාග. හැබැයි කට්ටිය පිනක් රැස් කරනවා කියන අදහසක් ඒ කට්ටියට නැහැ. සමහර කට්ටිය ඉන්නවා ওই බටහිර රටවල ඉන්නවා මහා සාල ධනවත් කට්ටිය ඉන්නවා. ඒ උදවිය ඒ ධනය නොමසුරුව වේදම් කරනවා සමහරට තිරසන් සත්තු උදෙසා. දැන් අපේ රටවල වලටත් ඇවිල්ලා සමහර ওই බටහිර රටවල කට්ටිය මේ කියන්නේ ওই පාරේ දඩාව තියන බල්ලෝ එහෙම ඇති කළා හොඳට සලකනවා. හොඳට කන්න බොන්න දෙනවා. හොඳට බෙහෙත් තේජ් කරනවා. නමුත් ඒ කට්ටිය ඒ පරිත්‍යාග කිරීම ඒක ඒ කට්ටිය හිතනවා මේක හොඳයි කියලා. මේක යහපත් දෙයක් කියලා. හැබැයි කර්මඵලයක් විශ්වාස කරනවා කියලා අපිට කියන්න බෑ. ඒක නිසා මේ උදවියගේ මේ දීම මේ අතහැරීම මේ පරිත්‍යාගයේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව කරන දෙයක් කියලා අපිට කියන්න බෑ. මොකද ලෞකික සම්මාදිට්ඨිය තුළ තියෙන ඕනි කර්මඵලය අදහා ගැනීමක්. දැන් බුදුරජාණන් දේශනා කළේ තිරිසන් සතුන්ට පවා උපකාර කරන්න කිව්වා. තිරිසන් සතුන්ට පවා දානයක් දෙන්න කිව්වා. දැන් බුදුරජාණන් දේශනා කළා පින ගැන මම තරම් දන්නවා නම් දීමේ ආනිසංස ගැන මම තරම් දන්නවා නම් බුදුරජාණන් දේශනා කරන්නේ තමන් අතර ගත්තු කෑම පිණිස ආහාරය පිණිස ගත්තු බත්පතින් තිරිසන් සතෙකුට හෝ තව වෙන කෙනෙකුට හෝ පිටක්වත් නොදී නම් අනුභව කරන්නේ කියලා. එතකොට ඒ පින පව විශ්වාස කිරීම. බුදුරජාණන් දේශනා කළා දැන් ඉඳුල් වතුර විසිකරද්දී ඉඳුල් වතුර විසිකරද්දී පිඟාන සෝදලා ඉඳුල් වතුර විසිකරන කෙනා පවා මේ ඉඳුල් වතුරත් එක්ක තියෙන මේ ඉඳුල් තව සතෙකුට ආහාරයක් වේවා. ඒතර ඒ ආහාරයක් වේවා කියන චේතනාව පහළ කරගෙන දානයක් වේවා කියන චේතනාව පහළ කරගෙන ඉඳුල් වතුරට විසිකරොත් එහෙම එයාට පිනක් රැස් වෙනවා. ඇයි චේතනාව හේතු කරගෙන. මේකෙන් මට පිනක් රැස් වෙනවා කියන චේතනාව
හේතු කරන. අන්න සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය. ඒතර මේ විදිහට අර ලෞකික සම්මාදිට්ඨියට එන හැම කෙනාම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කරා යනවා කියලා අපිට කියන්න බෑ. ඒතර ලෝකේ බොහෝ පිරිසක් ඉන්නවා ලෞකික සම්මාදිට්ඨියට එන්න බැරි. තවත් බොහෝ පිරිසක් ඉන්නවා ලෞකික සම්මාදිට්ඨිය තුළ ඉන්නවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න පින්වත්නි, එයා ලොකු පිම්මක් පනින්න ඕනි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? අතිවික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. බුදුරජාණන් දේශනා කරන අරියා ඒක ආර්යෝ එකක්. අනාසවා ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල ඒ සම්මාදිට්ඨිය උපදව ගන්න යන ගමන තුල ආශ්‍රව නැහැ. හරි. ඒක තියෙන්නේ ඒ සම්මාදිට්ඨියට යම් කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ක්‍රමක්‍රමෙන් අවතීර්ණ වෙනවද? ඒ අවතීර්ණ වෙන ප්‍රමාණයට යා තුළ ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඒක ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තම කියනවා අනාසවා. ඒක ආශ්‍රව වඩන්නේ ඒ සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අරියා අනාසවා ලෝකුත්තරා ලෝකෙන් ඈතර කරවන්න හේතු වෙනවා. ලෝකෝත්තරයි. ඒතර ඒ සම්මාදිට්ඨිය ලෝකයට අයිති එකක් නෙවෙයි. හරි. ලෝකය කියලා කිව්වේ දුක. ලෝකය කියලා කිව්වේ දුක. එහෙම නැත්නම් තව දෙයක් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තමයි ලෝකය කියලා කිව්වේ. හරි. ඒතර මේ පංච උපාදානස්කන්ධ කියන ලෝකයෙන් ඈතර කරවන එකක් ඒ සම්මාදිට්ඨිය. ලෝකෝත්තරයි. එතකොට ඒක ඇත්තටම හැමෝටම තේරෙනවා කියලා දෙයක් නැහැ. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනවා කියන එක ඉතාමත්ම දුර්ලභ දෙයක්. ඒක සාමාන්‍යයෙන් ලෝකයට අයිති නැති දෙයක් නේ. ලෝකෝත්තරයි කියලා කියන මේ අපිට සාමාන්‍ය අපිට විශේෂ වෙන්නේ ලෝකයට අයිති දේවල් නේ. එතකොට මේ ලෝකයට අයිති දේවල් තුල ඉඳගෙන ලෝකයට අයිති දේවල් තුල ඉඳගෙනම ඒ සීමාව තුල ඒ මායිම් තුලම කොටු වෙලා හිතර කෙනෙකුට ලෝකෝත්තර කියන පැත්ත විශේෂ වෙන්නේවත් නැහැ. හරි? ඒ පැත්තක් යට විශේෂ වෙන්නේවත් නැහැ. එයාගේ සීමාවල් පටුයි. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්න පුළුවන්. එයා පින විශ්වාස කරනවා, මහා ලොකු පින්කම් කරනවා සමහර විට. ලොකුවට සමහරට දම් පැන් දෙනවා, ලොකු විශාල විදිහට සමහරට අනිත් අයට උදව් කරනවා, පිනපවත් විශ්වාස කරනවා. ඒක ලෝකයේ තුල. ලෞකික සම්මාදිට්ඨිය තුල. කෙනෙක් ඉන්නවා ඒ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ලෝකෝත්තර පැත්තට යනවා. එතකොට ඒක අර ලෞකික සම්මාදිට්ඨියෙන් ඉහළට ආපු එකක්. ඒ ලෞකික සම්මාදිට්ඨිය අතර නැති වෙන්නේ නැහැ. නමුත් එතනින් ඉහළට ආපු එකක්. අන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය විශේෂ අවස්ථාව. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. ඒක මාර්ග අංගයක්. මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගයනේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මාදිට්ඨිය. ඒතර ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය, ඒ මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එනම් මේ කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන්නේ කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨිය උප්පාදායාති. ආයෂ්මත්නි මේ සම්මාදිට්ඨිය උපදින්න කාරණා කීයක් බලපානවාද? සම්මාදිට්ඨිය මේ ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් විශේෂයෙන් මෙතන ලෞකික සම්මාදිට්ඨියත් ඇතුළත් තමයි. විශේෂයෙන් මෙතන අවධානය යොමු කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට කියලා අපිට හිතෙනවා. ලෞකික සම්මාදිට්ඨිය
එක්කම තමයි. හැබැයි විශේෂ අවධානය තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා අපිට හිතෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි ද්වේකෝ ආවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය. ආයෂ්මත්නි සම්මාදිට්ඨිය උපදින්න කරුණු දෙකක් බලපානවා. ප්‍රත්‍ය දෙකක් බලපානවා. පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝච ගෝසෝ පරතෝ ගෝසය පර කියලා කියන අනුන්ගෙන්. ගෝසය කියලා කියන්නේ අනුන්ගෙන් ලැබෙන ඒ ශබ්දේ. ගෝසය කියන්නේ ශබ්දේනේ. ඒකට තව කෙනෙක්ගෙන් ලැබෙන හඬ. හරි. ඒකට ඒ තව කෙනෙකුෙන් ලැබෙන හඬ, බාහිරින් ලැබෙන හඬ. හඬ කියන්නේ මොකද්ද? ඇත්තටම කියනවා මේ කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම. තව කෙනෙකුගෙන් බාහිරින් ධර්මයේ අහන්න ලැබීම. එතකොට ඒක දෙවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. බාහිරින් ධර්මයේ අහන්න ලැබුණත් වැඩක් නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්තම්. යෝනිසෝ මනසිකාරය කියන එක සංසාරයේ පුණ්‍ය විපාකයක් විදිහට Tamanට කොච්චර ලැබිලා තිබුණත් වැඩක් නැහැ. පරතෝ ගෝසේ නැත්තම්. හොඳම උදාහරණයක් නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස. දැන් මේ කල්ප අසංකේයිකුත් කල්පලක්ෂයක්. හරි අසංකේයිකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන එනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙද්දී අග්‍ර ශ්‍රාවක තනතුරට. අසංකේයිකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන එනවා. කවුද? දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙන්න උපතිස්ස පරිබ්‍රාජකයා දැන් මේ ජීවිතේ තුන ඇවිල්ලා බ්‍රාහ්මණ පවුලක ඉපදිලා. ඒතර ඔබ හිතන්නේ දැන් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අග්‍ර ශ්‍රාවක කියන්නේ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්න අග්‍ර ශ්‍රාවක ඊට පස්සේ ප්‍රඥාවෙන් අග්‍ර වූ අග්‍රේසර තනතුරට පත් වෙන්න ප්‍රඥාවෙන් අග්‍ර බුදුරයන් වහන්සේම දේශනා කළ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට පමණයි දෙවෙනි වෙන්නේ. සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට පමණක් දෙවෙනි වෙන්න ප්‍රඥාවෙන් අග්‍ර රහතන් වහන්සේලා රහතන් වහන්සේ. ඒ කියන්නේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ තැනැත්තා බවට පත් වෙන්න ඉන්න කෙනා මේ. කවුද? උපතිස්ස පරිබ්‍රාජකයා. නමුත් බලන්නකෝ කොච්චර ඒ ප්‍රඥාව මොහුකුරා ගිහිල්ලා තිබුණත් ප්‍රඥාව කොච්චර මොහුකුරා ගිහිල්ලා තිබුණත් පරතෝ ගෝසේ නැතුව අල්ප මාත්‍රවත් විදිහටවත් සම්මාදිට්ඨියට එන්න උපකාරයක් වුණාද? නැහැ. එතකොට ජීවිතය ගැන හිතන්නත් පටන් ගත්තා. තරුණ වයසට එනකොට උපතිස්ස පරිබ්‍රාජකයාත් කෝලිත පරිබ්‍රාජකයාත් දෙන්නනේ දැන් මේ යන්නේ දැන් හොයාගෙන මොකද්ද මේ ජීවිතයේ දැන් ගිරග්ග සමාජය කියලා කියන්නේ ඇත්තටම කියනනම් සමාජ ශාලාවක් වගේ. ඒ කාලේ තිබුණු සමාජ ශාලාවක් වගේ. රාත්‍රී සමාජ ශාලා. ඉතින් ඒ රාත්‍රී සමාජ ශාලාවලට ගිහිල්ලා විනෝද වෙන්න යනවා. ඒ විනෝද වෙන්න යනකොට නමුත් මේ දෙන්න සංසාරේ පතාගෙන යන දෙන්නේ. එතකොට අර කාමභෝගී ජීවිතේට ඒ ජීවිතේ සිත නොඇලී මේ දෙන්න මේක වැඩක් නැහැ කියලා සොයාගෙන යනවනේ යමක් සත්‍යයක් සොයාගෙන ජීවිතේට අර්ථයක් සොයාගෙන සංජේ පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා සංජේ පරිබ්‍රාජකයා එක්ක දැන් සෑහෙන විශාල ලොකු කාලයක් සංජේ පරිබ්‍රාජකයා ළඟ ශිල්ප ඉගෙන ගන්නවනේ. හරි. ඒතර එහෙම ඉගෙන ගත්තා කියලා. ඒතර මේ අය ගියත් මේ ජීවිතේ ගැන යම් කලකිරීමක් ඇතුවනේ. කලකිරීමක් ඇතුව ගියේ. ජීවිතේ මේ කාමභෝගී ජීවිතින් මේ සෙල්ලක්කාර ජීවිතෙන් වැඩක් නැහැ කියලා යම් කලකිරීමකට පත් වෙනා ගියේ. එතකොට ඒ පත් වෙලා ගිහිල්ලා සංජේ පරිබ්‍රාජකයා ළඟ ගිහිල්ලා වෙලා කාමභෝගී ජීවිතයක් ගත කරා නෙවෙයිනේ. හරි. එතනත් යම් ආකාරයකින් ජීවිතේ අර්ථයක් සොයන්න ඇතිනේ. නමුත් බලන්නකෝ මෙච්චර සංසාරේ පෙරම්පුරාගෙන ඇවිල්ලා මෙච්චර ප්‍රඥාව මෝරලා ඇවිල්ලා තිබුණත් අර අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියලා මේ ගාථාවේ පද දෙක ඇහෙනකම්
බලන්න පරතෝ ගෝසය. එතකොට මේ බාහිරින් ලැබෙන මෙන්න මේ හඬ මේ ධර්මය මේක ලැබෙනකන් අර ප්‍රඥාව අවදි වුණේ නෑ. ප්‍රඥාව නොතිබුණු කෙනෙක් නෙවෙයි. ප්‍රඥාව නොතිබුණු කෙනෙක් නෙවෙයි. නමුත් මේ ප්‍රඥාව අවදි වෙන්න අර කාරණා දෙක ඕනේ. ඒ කාරණා දෙකට යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට උනත් යෝනිසෝ මනසිකාරය කරන්න යමක් එපැයි. යෝනිසෝ මනසිකාර කරන්න යමක් ඕනි. ඒ කරන්න යම ලැබෙන්නේ බාහිරින්. දැන් කොච්චර සමහර කට්ටිය දැන් ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් අපිට ඕනේ නැහැ කියලා ධර්ම ශ්‍රවණය ධර්මයේ ඉගෙන ගැනීම දහම් පොතපත කියවීම පැත්තකටම දාලා ඉන්න කට්ටිය ඉන්නවනේ. සමහර කට්ටිය කියනවා අපිට ඕනේ නැහැ. අපිට මේ තේරෙන විදිහට මේක අවබෝධ කරගත්තාම ඇති. තේරෙන විදිහට අවබෝධ කරගෙන තේරෙන විදිහට හිතන්න ගිහලා නෙන්නම් මේ සසර මේ යන්නේ. අපිට තේරෙන විදිහට හිතන්න ගිහිල්ලා. ඒතර අපිට තේරෙන විදිහට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කල්පනා කරන්න ඕනි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරන්න ඕනි. ඒතර ඒක හොඳට පැහැදිලි වෙන්නේ නැද්ද? අච්චර ප්‍රඥාවෙන් අග්‍රස්ථානය ලබන්න පෙරම් පුරාගෙන යන රහතන් වහන්සේ. ඒ පෙරම් පුරාගෙන කෙනා හරි අර ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සම්මාදිට්ඨියටපත් වෙන්න. සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ සෝතාපන්න වෙනවා කියන එක. ඒතර සෝතාපන්න වෙන්න තරම් ප්‍රඥාව මොහුකුරා ගිහිල්ලා තිබුණු කෙනාට උනත් ඒ ගාථාවේ පද දෙක ඇහෙනකම් ඒ ප්‍රඥාව අවදි වුණේ නෑනේ. නේ? එහෙනම් ඒ උපතිස්ස පරිබ්‍රාජකයටත් එහෙමනම් ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් එහෙමනම් එතකොට අපි ගැන කවර කතාවද? අපි යමෙකුට හිතෙනවා නම් දැන් සමහර මේ දවස්වල ඉන්න සමහර පඬිතුයෝ කියනවා අපිට ධර්මයක් ඕනේ නැහැ කියනවා. සමහර පඬිතුයෝ ඉන්නවා ධර්මයක් ඕනේ නැහැ කියනවා. බුදුරජාණන් ධර්මයේ ඔබ දැන් සමහර උද්දවි අහනවා ඔබ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හදාරනවද? අපිට ඕනේ නැහැ කියනවා ඒ ධර්මයේ. අපිත් ධර්මයේ ප්‍රගුණ කරනවා කියනවා. දැන් බුදුරජාණන් සමහර උදවි කියනවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කාගේ වද්දයක් හොයාගත්තේ නේ. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේ ගියේ අතහැරලා ගිහිල්ලා උන්වහන්සේකම දැනුමක් ගොඩනගා ගත්තා. අපිටත් බැරිද එහෙම කියලා අහන උදවිය ඉන්නවා. ඉතින් ඒ උදවියට දෙන්න තියෙන දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවල තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන මේ උත්තරේ තියෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨියටපත් වෙන්න කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි පරතෝච ගෝසෝ අනුන්ගෙන් ලැබෙන ශ්‍රවණය. ඒ තමයි තථාගත බුදුරජුන්ගේ ධර්මය. වෙන කාගේවත් දෙයක් නෙවෙයි. තථාගත බුදුරජුන්ගේ ධර්මය. ඒක ශ්‍රාවකයන්ගෙන් ලැබෙනවා වෙන්න පුළුවනි. ඒක අපිට මේ බුද්ධ දේශනා කියලා අපි ගන්න දේවල් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී මුවින්ම දේශනා කරපු දේවල් වගේම ශ්‍රාවකයන්ගේ ශ්‍රාවක භාෂිතක් තියෙනවා. ඒ ශ්‍රාවක භාෂිත මේ තිබුණට ඒ ශ්‍රාවක භාෂිතත් ඒ රහතන් වහන්සේලා එහෙමත් නැත්නම් ඒ ගිහි උදවිය පවා ගිහි උදවිය මේ තෙක පැවැත්වුණු ධර්ම සාකච්ඡාවක් තියෙනවා මෙතන. ඒතර ඒ ගිහි උදවිය පවා භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය තුල පිහිටා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මත ඒ ගුරු කොට තමයි ඒ උදවිය පවා ඒ දේශනාවල් කරන්නේ. එතකොට මේ දේශනාවට බුද්ධ දේශනාව කියලාම ගන්න අවස්ථාව තියෙනවා. බුද්ධ දේශනාව කියලාම අපිට සලකන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි බුද්ධ දේශනාව අහන්න තියෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඒ දේශනාව බුද්ධ දේශනාව තමයි එතකොට පරතෝ ගෝසිය කියලා කියන්නේ. පරතෝච ගෝසෝ. එතකොට පරතෝච ගෝසෝ කියන එක ඔන්න ශ්‍රාවකයෙකුට ඕමනයි පරතෝච ගෝසෝ කියන එක. ශ්‍රාවකත්වය කියන්නේම ඒකනේ. ඒතර ශ්‍රාවකයා කියලා කියන්නේ කවුද? ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ශ්‍රවණය කරලා
ඒ දේශනාව පිළිගන්නා තැනැත්තා. ශ්‍රාවකයා කියලා කියන්නේ. දැන් ඇත්තටම බුද්ධ දේශනාව අහලා ඒ දේශනාව පිළිගන්නා තැනැත්තා ශ්‍රාවකයා කියලා කියන්නේ. දැන් පොතපත කියවනනේ පොතපත කියවන කෙනාට කියන්නේ පාඨකයා කියලා. අදටත් ගුවන් විදුලි වලට ඉන්නේ පාඨකයෝද ශ්‍රාවකයෝද? ගුවන් විදුලි ශ්‍රාවකයෝ. ඒ කියන්නේ ගුවන් විදුලි අහලා ඒක පිළිගන්න ඕන ගන්න ඕන ඒක අහන්න බුද්ධවිය. ඒතර ශාසනයේ ශ්‍රාවකත්වය කියලා කියන්නේ බුද්ධ දේශනාව අහලා ඒ බුද්ධ දේශනාව පිළිගන්න තැනැත්තා. හරි? එතකොට ශ්‍රාවකයෙක් ඒකාන්ත වශයෙන්ම පරතෝ ഘോഷයෙන් තමයි ඒ ශ්‍රාවකත්වයේ තුල පිහිටා ඒ නිවන් මාර්ග දිනු කරගන්නේ. සම්මා දිට්ඨි පුදව ගන්නේ. ඒ ශ්‍රාවකෙක්. ඒතර පසේ බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවක මේ පරතෝච ഘോഷය ඕනේ නැහැ. හරි? පරතෝ ഘോഷය පසේ බුදුරජාණන් වහන්සේලාට නැහැ. පසේ බුදු කෙනෙකුට තථාගත බුදුරජාණන් වහන්සේ නමකේ ධර්මයක් අහන්න උවමනයි කියලා දෙයක් නැහැ. උන්වහන්සේ තුලින්ම මතුවුණු යෝනිසෝ මනසිකාරයේ තුලින් ඒ කෙලෙස් ප්‍රහාණය කරා යන්න අවස්ථාවක් තියෙනවා. සම්මා සම්බුදු දැන් පසේ බුදු කෙනෙකුට තමන් තුළින්ම උපදින යෝනිසෝ මනසිකාරය හේතු කරගෙන කෙලෙස් ප්‍රහාණය කරා යනවා. නමුත් ඒක තව කෙනෙකුට කියා දෙන්න බෑ. පසේ බුදු කෙනෙකුට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් තුළින්ම උපදවා ගන්නා වූ නුවණින් සියල්ල අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළ පිහිටා ඒ අවබෝධය අනිත් උදට කියා දෙනවා සම්මා සම්බුදු කෙනෙක්. ඒතර ඔන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරතෝච ഘോഷයක් නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. තමා තුළින්ම උපදව ගන්නා වූ මේ නුවණින් ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කරගෙන දේශනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් පරතෝ ഘോഷයක් නැහැ. උන්වහන්සේගේ තුලින්ම උපදව ගන්න ඒ යෝනිසෝ මනසිකාරයෙන් සියල්ල අවබෝධ කර ගන්නවා. කෙලෙස් ප්‍රහාණය කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ. නමුත් තව කෙනෙකුට කියා දීමේ හැකියාවක් නැහැ. ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොටස් 4ක් තියෙනවානේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ තමයි ශ්‍රාවක කොටස් 4. ඒ ශ්‍රාවක කොටස් 4ේම උදවිය පරතෝ ഘോഷයෙන් තමයි යෝනිසෝ මනසිකාරය උපදවාගෙන සම්මා දිට්ඨිය කරා යන්නේ. පරතෝ ഘോഷයෙන්. එනං ඔන්න පරතෝ ഘോഷය අනිවාර්යයි පින්වත්නි සම්මා දිට්ඨිය කරා යන්න. සම්මා දිට්ඨි පුදව ගන්න. දෙවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. සමහර උදවිය ඉන්නවා පරතෝ ഘോഷය ලැබෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරය නැහැ. එහෙම කට්ටිය ගොඩාක් ඉන්න. ඔබ හිතන්නේ එහෙම කට්ටිය වැඩිද අඩුද? වැඩි. දැන් ගත්තොත් එහෙම අපි සමහර ගිහි කට්ටිය ඉන්නවා. ඒ ගිහි කට්ටියත් එක්ක අපිට දහම් කතා කරන්න බෑ. ඒ කට්ටිය දැන් සමහර කට්ටිය මම ওই වාහනවල යනකොට සමහර කට්ටිය මම ඇස් දෙක පියාගෙන කට වහගෙන යනවා. මොකද ඒ කට්ටිය අපිට බණ උගන්වන්න ඉන්නවා සමහර කට්ටිය. ඒ තරම් බණ දන්නවා. හැබැයි යෝනිසෝ මනසිකාරයක් නෑ. හරි? අහලා සමහර කට්ටියට මේ දැනුම මේ ඉහවහා ගිහිල්ලා. ඒ දැනුම තුලින් මේ කට්ටියට උපදිනවා මොකද්ද? මාන්නයක් සමහර විට. ඒක නිසා සමහර උදවියට යෝනිසෝ මනසිකාරයක් නැතුව ගොඩාක් දේවල් අහනකොට ඒක අර බහුසුතභාවයේම සමහරලාට ආසවට්ටානීය ධර්මයක් වෙනවනේ. බහුසුතභාවයේම ආසවට්ටානීය ධර්මයක් වෙනවා. එතකොට සමහර උදවියට යෝනිසෝ මනසිකාරයක් නැත්තම් ගොඩාක් දේවල් අහන්න ධර්මයේ කියලා ගොඩාක් දේවල් අහන්න ඒකම සමහරට යාට ආශ්‍රවයන් වැඩෙන කාරණාවක් බාටපත් වෙනවා. පරතෝ ഘോഷයත් එක්කම ධර්ම ශ්‍රවණියත් එක්කම එයා තුළ අභ්‍යන්තරයෙන් ඇතිවෙන්න ඕන අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට පින්වත්නි සමහර උදවියට යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන සමහර උදවියට ගොඩාක් ධර්මිය ඕනේ නැහැ. දැන් බලන්නකෝ උපතිස්ස පරිබ්‍රාජකයාට
ඒ යෝනිසෝමනසිකාරයේ තියෙන තිබුණු උපසස් පරිබ්‍රාජකයට සම්මාදිට්ඨියට යන්න, සම්මාදිට්ඨිය කරා එන්න, සම්මාදිට්ඨිය තුල ස්ථාවර වෙන්න, සෝතාපන්න වෙන්න උමනාවුනේ මොකද්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන බද දෙක විතරයි. එතන තිබුණාද ගොඩාක් ධර්මයේ, එතන තිබුණාද පටිච්චසමුප්පාදයේ විස්තර වශයෙන් අපි දැන් අහනවානේ පටිච්චසමුප්පාද විස්තරය. එහෙම දෙයක් තිබුණේ නැහැ. එතන තිබුණාද බොජ්ජංග ධර්ම ගැන? තිබුණේ නැහැ. නේ? එතන තිබුණාද මේ අභිධර්මයේ? තිබුණේ නැහැ. නේ? ඒකෙන් අදහස් කරන්නේ ගොඩාක් ධර්මය අහන්න ඕනේ නැහැ කියන එක නෑ. මම ඔබට විස්තර කරන්න යන්නේ. එහෙම පිරිසකුත් ඉන්නවා. ගොඩාක් ධර්මයේ උමනා නැහැ. යෝනිසෝ මනසිකාරයේ හොඳට තියෙනවා. නමුත් කොච්චර යෝනිසෝ මනසිකාරයේ තිබුණත් ධර්මයේ පොඩ්ඩක් හරි ධර්මයේ ලැබෙන්නේ නැතුව අවබෝධ යාමකුත් නැහැ. පරතෝഘോഷය ඕනෙමයි. හරි. ඒතර යෝනිස පරතෝഘോഷය ලැබෙනකොට යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගේ ප්‍රඥාව විකසිත වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව විකසිත වෙන්න පිබිදෙන්න පටන් ගන්නවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර ලෝකයේ උපමා කරේ නෙළුම් විලකට. නේ? සමහර නෙළුම් විල්වල පොහොට්ටු තියෙනවා මෝරලා. හොඳට මෝරලා. කොච්චර හොඳට මේරුවත් හිරු පායනකම් නෙළුම් පොහොට්ටු කොච්චර මෝරා තිබුණත් ඉර පායනකම් පිපෙන්නේ. අනිවාර්යෙන් ඉර පායන්න ඕනි. ඒ වගේ කොච්චර නුවණ මෝකුරා ගිහිල්ලා තිබුණත් යෝනිසෝ මනසාරේ කොයිතරම් සංසාරේ පුණ්‍ය විපාකයක් විදිහට ඇවිල්ලා තිබුණත් පරතෝഘോഷය ඒ ශ්‍රී සද්ධර්මයේ ලැබෙනකන් ප්‍රඥාව උපදින්නේ විකසිත වෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම පුච්චිලොත් ඉන්නවා. ඔන්න අර නිලුම් විලේ අර මෝරාගියෝ පොහොට්ටුවක් වගේ හිරු එළියේ වැටෙනකන් ඉන්නවා පිපෙන්න බලාගෙන. එහෙම උදවියක් ඉන්නවා. සමහර උදවි ඉන්නවා ඒ අතර යෝනිසෝ මනසිකාරය යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් එයා අර ගොඩාක් මහා ප්‍රඥා නැහැ. එතකොට එයාට ධර්මයේ ගොඩක් අහන්න වෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ සමහර උදවියට ධර්ම දේශනා කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, නෙක්ඛම්මී ආනිසංසං මේ ආදි වශයෙන් අර පිළිවෙල කතාව කරලා ඒ පිළිවෙල කතාව කරනකොට එයාගේ සිත මොලොක් වෙනවා. ඊට පස්සේ සිත අර විනීවරණ වෙනවා. ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු වෙනවා. අර මේ පිළිවෙල කතාව කරද්දී දාන කතා, සීල කතා, සග්ග කතා හරි මේ වගේ දේශනාවල් කරද්දී මේ වගේ කරුණු කියා දෙද්දී එයාගේ සිතේ අර විනීවරණ චිත්තයක් ඇති වෙනවා. නීවරණ වලින් සිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නීවරණයෙන් සිත පිරිසුදු වෙනකොට බුදුරජාණන් වහන්සේ මෙයාට දේශනා කරනවා චතුරාර්ය සත්‍ය. සාමොක්ඛංශික දේශනාව. චතුරාර්ය සත්‍ය දේශනාව. අන්න එතකොට එයා ඒ දේශනාව ශ්‍රවණය කරනකොට එයාගේ සිතේ අර විදිහට දැන් අර පිළිවෙල කතාව අහලා සිත පිරිසුදු වෙලා. එයා තුළ සමාධියත් වැඩිලා. හරි? ඒ සමාධියත් වැඩිලා සමාධිමත් වෙලා ඉන්න සිතට අර ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලැබෙද්දී එයා ඒ ධර්මයේ හොතට අර සමාධි සිතින් යුක්තව විමසන්න පටන් ගන්නවා. මේ විමසනකොට එයා තුළ ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. කිලිස් ප්‍රහාණය වෙලා යනවා. එහෙම උදවියක් ඉන්නවා. හරි? ඒ කියන්නේ නෙළුම් විලේ තියෙන නෙළුම් පොහොට්ටු තියෙනවා. ඒ නෙළුම් පොහොට්ටු යම් පමණකට මෝරලා. එතකොට සමහර විට හිරු එළියේ වැටෙනකොට මේක පිපිදෙනවා කියලා කියන්න බෑ අපිට. හිරු එළියේ වැටෙනකොට ඔන්න ටිකක් පිපිදෙනවා. හරි? ඊට පස්සේ ආය පහවදාට හිරු වැටෙනකොට ඊටු ටික පිපිදලා යනවා. ඒ වගේ නෙළුම් පොහොට්ටුත් තියෙනවා. ඒතර ඒකේ නාගෙත් යෝනිසෝ මනසිකාරය තියෙනවා. හැබැයි පරතෝഘോഷය ඕනමයි. පරතෝഘോഷය නැතුව යෝනිසෝ මනසිකාරය තිබුණාට ඒක පුණ්‍ය විපාකයක් විදිහට තිබුණාට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. තවත් සමහර උදවිය ඉන්නවා. ඒ උදවිය දැන් ඔන්න ගොඩාක් ධර්මය අහන්න ඕනි. ගොඩක් ධර්මය අහන්න ඕනි. ධර්මයේ බහුල වශයෙන් ධර්මය අහලා
එයා ඒ ධර්මය හොඳට අහනවා. ධර්මය ධාරණය කරගන්නවා. ගොඩක් ධර්මය අහලා ධර්මය ධාරණය කරගන්නවා. ඒ ධාරණය කරගත්තු ධර්මය එයා හොඳට නුවණින් විමසලා බලනවා, කල්පනා කරලා බලනවා. වචනින් පුරුදු කර කර ඒ ධර්මයේ හොඳට යෝනිසෝ මනසිකාරය කරනවා. මනසානුපෙක්කිතා. නුවණින් විමසලා බලනවා. ඒ නුවණින් විමසලා බලලා එයා ඒ නුවණින් විමසීමත් එක්කම එයා තුළ තියෙන අඩුපාඩු අර ධර්මයේ තුලින් එයා ප්‍රකට කරගන්නවා. මොකද අඩුපාඩු? සීලයෙන් අඩුපාඩුවක් තියනවාද? ඒ සීලේ තියෙන අඩුපාඩුව මෙයා හොඳට අඳුනා ගන්නවා. අඳුනාගෙන එයා සිල්වත් වෙනවා. හොඳට පිරිසුදු වෙනවා සීලෙන්. හරි. ඊට පස්සේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා මෙයාගේ තියෙන තවත් අඩුපාඩුවක් තමයි සිත එකඟ නොවීම. සිත එකඟ නොවීම. සිත විසිරීම. විසිරෙන්නේ නීවරණ ධර්ම නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම නිසා. එයා ක්‍රමක්‍රමෙන් ඒ සිතේ නීවරණ යටපත් කරන්න උත්සාහ කරනවා. හරි. නීවරණ යටපත් කරන්න උත්සාහ කරනවා. සමාධියක් දිනු කරගන්නවා. ඒ සමාධියත් එයා බුදුරජාණන් වහන්සේම දේශනා කරන සමාධිය දිනු කරගනිද්දී ඒ බුදුරජාණන් වහන්සේ එක අරමුණක සිත එකඟ කරන්න කියනවා. සමාධිය. ඒ වගේම එක රාමෝක සිත එකඟ කරන්න කියනවා. එක අරමුණක සිත එකඟ කරනවා කියලා කියන්නේ දැන් අපි ආනාපාන සතියේ එයා සිහිය පිහිටවන්නේ ආස්වාස ප්‍රස්වාසී. ඒක එක අරමුණයි. හරි. ඒ ආස්වාස ප්‍රස්වාස කියන්නේ අරමුණේ තමයි සිත පිහිටව ගන්නෙ. එකක්. ඒක හරියට හොරෙක් අල්ලගෙන ඒ හොරා කණුවක බැඳා වගේ. හොරා කණුවක බැඳා වගේ. තමත් සිත සමාධිමත් කරන ක්‍රමයක් තියෙනවා. දැන් අර එකපාරටම කෙනෙකුට අමාරුයි සමහරට එක අරමුණක් තුළට සිත ගේන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කරනවා. යම් පරාසයක් තියෙනවා. ඒ පරාසයෙන් පිට යන්න දෙන්නේ නැතුව හිතේ පරාසය තුල පවත්වන්න. මොකද්ද? බුදුගුණ. ආනාපාන සති කියන්නේ එක අරමුණයි. ආස්වාස ප්‍රස්වාසය. හැබැයි ඒක හැමෝටම අමාරුයි. ඉතින් බුදුරජාණන් දේශනා කරන යම් පරාසයක් තුල බුදුගුණ. බුදුගුණ කියන්නේ ගොඩක් පළල් පරාසයක්. ඒ පරාසය තුල සිත පිහිටවනවා. ඒ පරාසය තුළ විතරක් හිත හසුරුවනවා. එතනින් පිටට යන්න දෙන්නේ. දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රිය වගේ අර සිත එකඟ කරන එහෙම ක්‍රමයකුත් තියෙනවා. හරි. ආනාපාන සතිය එහෙමත් නැත්නම් තව ගත්තොත් එහෙම කසින කියලා කියන්නේ නිල කසිනිය. නිල් පාට. ඒ පාට තමයි යාගේ අරමුණ. හරි. රතු පාට තමයි අරමුණ. කහ පාට තමයි අරමුණ. ඒතර එක අරමුණයි තියෙන්නේ. නමුත් අතන තියෙන්නේ පරාසයක්. අතන අර හොරා කණුවක බැඳා වගේ. දැන් මේ එක පරාසයක් තුල සිට එකඟ කරද්දී ඒ පරාසයෙන් පිටට යන්න දෙන්න පරාසයක් තුල එකඟ කරද්දී හරියට හොරා හිරගයක දැම්මා වගේ. ඒ හිරගය ඇතුළට ඇවිදින්න පුළුවන්. හැබැයි හිරගෙන් එළියට යන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දැන් විතක්ක බහුල තැනැත්තාට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති එකපාරටම දේශනා කරන්නේ නැහැ. විතර්ක බහුල තැනැත්තාට. ඒතර විතර්ක බහුල තැනැත්තා ආනාපාන සතිය එකපාරටම කළ යුතු නැහැ. එයා අර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය වගේ අර යම් පරාසයක සිත හසුරුවන සමාධි භාවනාවක් එයාට කරන්න පුළුවන්. අනුස්සති භාවනාවක් කරන්න පුළුවන්. එතකොට ඒ අනුස්සති භාවනාවක් කරනකොට එයා ඒ අනුස්සති භාවනාව තුළ යම් විදිහකට එයා අනුස්සති භාවනාව දියුණු කර ගන්න අතරතුරේ එයා ආනාපාන සතියත් ටික ටික කරන්න උත්සාහ කරනවා. ඒතර ආනාපාන සතිය ටික ටික කරන්න උත්සාහ කරනකොට ආනාපාන සතියේ ආනිසංශයක් තමයි විතර්ක දුර වෙලා යන එක. ආනාපාන සති භාවේතබ්බා විතක්කූපච්ඡේදාය. ආනාපාන සතිය වඩන්න විතර්ක දුරු කිරීම පිණිස. හැබැයි විතර්ක තියෙන කෙනාට එකපාරටම ආනාපාන සතිය වඩන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඒ රාහුල වංශ සූත්‍රයේ තියෙනවනේ. එකපාරටම ආනාපාන සතිය කරන්න කියලා දේශනා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒතර එක පරාසයක සිතයෙන් කරනවා.
එතකොට හැබැයි ඒ පරාසය තුළ සිත කරන තැනැත්ත ආනාපාන සතිය ටිකට කරන්න උත්සාහ කරනවා. ඒතර ආනාපාන සතිය ටිකට වඩා දැන් අර ගොඩක් විතර්ක වලට යන්නේ නැහැ නේ මෙයාගේ සිත. විතර්ක තියෙන්නේ අර බුද්ධානුස්සතිය තුළ, ධම්මානුස්සතිය තුළ, සංඝානුස්සතිය තුළ, සීලානුස්සතිය, දේවතානුස්සතිය. ඒ අනුස්සතියට අදාළේ පරාසය විතරයි හිත තියෙන්නේ. දැන් මෙයාට පුළුවන් ආනාපාන සතිය වඩන්න. පුරුදු කරන්න. අන්න යාගේ සිතේ අර විතර්ක හොඳටම විතර්ක දුර වෙලා යන්න පටන් ගන්නවා. මේ විදිහට සිත එක කරනවා. ඒතර සිත එක කරමින් සමාධියක් වඩමින් අර ඒ සමාධිය තුල ඉඳගෙන සිත එහෙ මෙහෙ දුවන්නේ නැති, සිත විසිරෙන්නේ නැති තත්ත්වයක් උඩ එයා අර භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රවණය කරපු ඒ ධර්මය, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරතෝ ഘോഷයෙන් ලැබෙන දේ හොඳට යෝනිසෝ මනසකාරය කරනවා. නෝනින් විමසනවා. ඒ යෝනිසෝ මනසකාරය කරද්දී අන්‍යයාට පුළුවන් වෙනවා සම්මාදිට්ඨිය උපදවා ගන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න, මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. ඒතර එහෙමත් කරන උදවි ඉන්නවා. තවත් උදවි ඉන්නවා පින්වත්නි. කොච්චර පරතෝ ഘോഷය ලැබුණත්, කොච්චර ධර්මයේ ලැබුණත් යෝනිසෝ මනසකාරය නැහැ. බහුල වේට ඉන්නේ එහෙම උදවියයි. කොච්චර ධර්මයේ පොවන්න හැදුවත් එයාට තියෙන්නේ ධර්මයේ මතක තබා ගැනීමක් විතරයි. ඊට පස්සේ තව කෙනෙකුට කියා යෑමක් විතරයි. සමහර කට්ටිය ඉන්නවනේ. දැන් සමහර කට්ටිය ඉන්නවා ධර්මයේ මතකයි, සමහර විට සූත්‍ර දෙදෙනා 100 ගණන් කටපාඩමින් කියන්න මතකයි. සමහර ආචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාල ගන්න මේ පට ගාලා මේ පාලි පාට එන්නේ. ඔත්තට සූත්‍ර දේශනා ගමන සූත්‍ර පවා විනය පවා සමහර අභිධර්මයේ කරුණු පවා මතකයෙන් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි යෝනිසෝ මනසකාරයක් නැහැ. අඩුමතරමින් ඒ සමහර උදවියට ලෞකික සම්මාදිට්ඨියට එන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තකින් තියමු. ලෞකික සම්මාදිට්ඨියට එන්න බෑ. ඇයි? යෝනිසෝ මනසකාරයක් නැහැ. එහෙම උදවියක් ඉන්නවා. එහෙනම් ඔන්න මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කතිපනාවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදායාති. ආශිමත්නි, සම්මාදිට්ඨිය උපදින්න කරුණු කීයක් බලපානවාද? ද්වේකෝ ආවසෝ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය. ආශිමත්නි, සම්මාදිට්ඨියට කරුණු දෙකක් බලපානවා. පරතෝච ගුහසෝ යෝනිසෝච මනස්කාරෝ. පරතෝ ගුහසියත් යෝනිසෝ මනස්කාරයක් කියන දෙක කොච්චර ඇත්තද? අතීතයේ බුද්ධ කාලේ දේවල් අපි කරුණු සලකලා බැලුවත් මේක සත්‍යමයි. වර්තමාන දිහා බලනකොටත් මේක සත්‍යමයි. සමහර විට මෙහෙ වෙන්නත් පුළුවනි. සමහර කට්ටියගේ යෝනිසෝ මනසිකාරය පිහිටා තියෙනවා. හැබැයි පරතෝ ഘോഷය ලැබෙන්නේ නැහැ. ධර්මී ලැබෙන්නේ නැහැ. එහෙම උදවියක් තියෙනවා. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ චරද බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සන කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මහානි චාරිකාවේ හැසිරෙන්න දේව මිනිසුන්ගේ යහපත පිණිස චාරිකාවේ හැසිරෙන්න දේශීත බික්කවේ ධම්මං මහානි ධර්මයේ දේශනා කරන්න. මුල මැද අග පිරිසිදු මේ පිරිසුන් නිවන් මඟ දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අවවාද කරලා චාරිකාවේ වඩින්න කියලා කිව්වේ. එතකොට මේ චාරිකාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේත් අවුරුදු 45ක් පුරාවට තමන්ගේ බුද්ධ කෘත්‍ය බවට පත් කරගත්තේ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන යෝනිසෝ මනසිකාරයේ තියෙන උදවිය සොයාගෙන ඉන්ද්‍රිය ධර්මයන් මොහුකුරා ගිහිල්ලා මෝරලා තියෙන උදවිය සොයාගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දුන්නේ ඒක. ඒ ධර්මය අහන්න නොලැබුණොත් එහෙම අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ධර්මයේ නොඇසුනොත් එහෙම ඒ උදවිය පිරීලා යාවි. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. ධර්මයේ ලැබුණොත් එහෙම අවබෝධ කරගනීවි.
මහා බ්‍රහ්මයා ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ තීරණය කෙරේ මේ ධර්මයේ කියා දෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට කලේ ඒ යෝනිසෝ මනසිකාරයේ තියෙන නොනින්ගම සීම තියෙන උදවිය සොයාගෙන ගිහිල්ලා ඒ දඹදිව තලයේ සිසාරා භාග්‍යතුන් වහන්සේ පාගමනින් ඉරදියෙන් වැඩම කරලා ඒ උදවිය සොයාගෙන වැඩලා ධර්මයේ කියා දුන්නේ. ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ කියා දෙන්න. යෝනිසෝ මනසිකාරයේ තියෙන උදවිය ඉන්නවා. ඒ උදවියට ධර්මය අහන්න ලැබුණොත් එහෙම ධර්මය අවබෝධ කර ගනීවි. ඒක නිසා පින්වත්නි යෝනිසෝ මනසිකාරයේ තියෙන උදවිය ඇති ධර්මයේ නැහැ. එහෙම ස්වභාවයකුත් ඇති. ධර්මයේ ලැබුණොත් අවබෝධ කරනවා. නමුත් ධර්මය ඇහෙන්නේ නැහැ. එහෙම කොච්චරක් ඇත්ද? ඒක නිසා මේ දෙකම එකට වෙන්න ඕනි. සම්මා දිට්ඨිය උපදින්න. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන දෙකම එකතු වෙන්න ඕනි සම්මා දිට්ඨිය උපදින්න. ඉන්පස්සේ මහා කුට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා තවත් ප්‍රශ්නයක්. කතිහි පනාවසෝ අංගේහි අනුග්ගහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්තියා ච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච්ච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච්ච කියලා. ඉතින් මේ මහා කුට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ ආයුෂ්මත්නි කවර අංගයන්ගෙන් අනුග්‍රහිතා අනුග්‍රහය ලබන සම්මා දිට්ඨියද චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච්ච. චේතෝ විමුක්ති ඵලයත් චේතෝ විමුක්ති ඵලානි සංසයත් පඤ්ඤා විමුක්ති ඵලාච පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච්ච. පඤ්ඤා විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලානි සංසයත් ලබන්නේ. තේරුණාද ඒක? අහන්නේ කවර අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියෙන්ද කවර අංගයන්ගෙන් අනුග්‍රහය ලබන සම්මාදිට්ඨියෙන්ද චේතෝ විමුක්ති ඵලයත් චේතෝ විමුක්ති ඵලානි සංසයත් පඤ්ඤා විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලානි සංසයත් උපදින්නේ. තේරුණානේ? අහපුදී ආපසරයක් මං කියන්නම්. කවර අංගයන්ගෙන් අනුග්‍රහය ලබන සම්මාදිට්ඨියෙන්ද චේතෝ විමුක්ති ඵලයත් චේතෝ විමුක්ති ඵලානි සංසයත් පඤ්ඤා විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලානි සංසයත් උපදින්නේ. එහෙනම් චේතෝ විමුක්ති ඵලය කියලා එකක් තියෙනවා. පඤ්ඤා විමුක්ති ඵලය කියලා එකක් තියෙනවා. මේ දෙක උපදින්න හේතු වෙනවා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය කවර අංගයන්ගෙන් අනුග්‍රහ ලැබිය යුතුද කියලා මේ අහන්නේ. හරි? ඒතර අපිට එච්චර අහුවිලා නැති වචන දෙකක් තියෙනවා. එකක් තමයි චේතෝ විමුක්ති ඵලය සහ පඤ්ඤා විමුක්ති ඵලය. මොකද්ද මේ චේතෝ විමුක්ති ඵලය කියලා කියන්නේ? පඤ්ඤා විමුක්ති ඵලය කියන්නේ මොකද්ද? එතන මේක චේතෝ විමුක්තිය කියලා කියන්නේ සිතේ විමුක්තියනේ. ඒතර සිතේ ඇති වෙන්න විමුක්තිය දහස් වීම. හරි? පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් එයා යම් දෙයක් දැකීම. ප්‍රඥාවෙන් යම් දෙයක් දැකලා ඒ තුළ ඇති වෙන විමුක්තිය. ඒතර මේක ධර්මයේ තුල විග්‍රහ වෙන ක්‍රම කීපයක් තියෙනවා. ඒතර ඇතැම් තැනක තියෙනවා චේතෝ විමුක්තිය කියපුවාම අරහත් ඵලයට මෙහා තියෙන හැම දෙයක්ම චේතෝ විමුක්තියට දාලා. පඤ්ඤා විමුක්තිය කියන්නේ අරහත් ඵලය. හරි? අරහත් ඵලයේ පඤ්ඤා විමුක්තිය අරහත් ඵලයට මෙහා තියෙන හැම දෙයක්ම චේතෝ විමුක්තියට දාපු. ඒ කියන්නේ චේතෝ විමුක්තියත් ලෞකික චේතෝ විමුක්තිය සහ ලෝකෝත්තර චේතෝ විමුක්තිය කියලා දෙකක් විදිහට අර්ථ දක්වනවා. ඒතර ලෞකික චේතෝ විමුක්තිය තමයි ධ්‍යාන 4 සහ රූපාවචර ධ්‍යාන 4 සහ අරූපාවචර ධ්‍යාන 4. මේවා ලෞකික චේතෝ විමුක්ති. ඊට පස්සේ ඒ ධ්‍යාන 4 මුල් කරගෙන
ඇති කරගන්නා වූ මාර්ගඵල. ඒකත් චේතෝ විමුක්තියටම දාලා තියෙනවා. අරහත් ඵලය දක්වා තියෙන ටික චේතෝ විමුක්තිය කියලා. ඊට පඤ්ඤා විමුක්තිය කියන්නේ අරහත් ඵලය. ඒ විදිහට හඳුන්වන තැන් තියෙනවා. එතකොට මේකේ දැන් සෝතාපන්න වෙනකොට පින්වත්නි සෝතාපන්න භාවයේ තියෙනවා පළවෙනි ධ්‍යානයේ තුල පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන සෝවාන් මාර්ග සිත උපදවා ගන්නවා. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන සෝවාන් මාර්ග සිත උපදවා ගන්නවා. ඊට පළවෙනි ධ්‍යානයේ තුල පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන සෝවාන් මාර්ග සිත උපදවා ගන්නවා. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන සෝවාන් මාර්ග සිත උපදවා ගන්නවා. හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන සෝවාන් මාර්ග සිත උපදවා ගන්නවා. මෙහෙම ඊට පස්සේ ඔන්න දැන් පළවෙනි දැන් සෝවාන් මාර්ග සිතම උපදවා ගන්නවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන ධ්‍යාන හතර තුලින්. ඊට පස්සේ පළවෙනි ධ්‍යානයේ තුල සෝවාන් ඵලසිත උපදවා ගන්නවා. දෙවෙනි ධ්‍යානයේ තුල සෝවාන් ඵලසිත උපදවා ගන්නවා. ඒතකොට තුන්වෙනි ධ්‍යානයේ තුල සෝවාන් ඵලසිත උපදවා ගන්නවා. හතරවෙනි ධ්‍යානයේ තුල සෝවාන් ඵලසිත උපදවා ගන්නවා. ඒතර මේ සෝවාන් මාර්ගසිත සෝවාන් ඵලසිත පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ. ඊට සකදාගාමීකටත් ওই විදිහටම බෙදෙන අවස්ථාවක් තියෙනවා. අනාගාමීකටත් ওই විදිහටම බෙදෙන අවස්ථාවක් තියෙනවා. අරහත්ත්වයටත් ওই විදිහටම බෙදෙන අවස්ථාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි අනිත්‍ය විදිහට කල්පනා කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කල්පනා කරනවානේ. ඒතර මේ අනිත්‍ය හොඳට පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන යා අනිත්‍ය නම් වඩන්නේ. අනිච්චානුපස්සනාව නම් යෙදෙන්නේ. පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන ඒ සමාධිමත් සිතින් යුක්තව එයා අනිච්චානුපස්සනාවේ යෙදෙනවා. ඒතර අනිච්චානුපස්සනාවේ යෙදෙද්දී එයා තුල වැඩෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. අනිමිත්ත චේතෝ විමුක්තිය. හරි. අනිත්‍ය තුල අනිච්චානුපස්සනාවේ යෙදෙන කෙනා තුල වැඩෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. ඔන්න චේතෝ විමුක්තිය. ඉන්පස්සේ පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන එයා දුක්ඛානුපස්සනාවෙන් නම් යෙදෙන්නේ. දුක්ඛානුපස්සනාවෙන් යෙදෙන්නේ එයා තුල වැඩෙන්නේ අපනිහිත චේතෝ විමුක්තිය. දුක්ඛානුපස්සනාවෙන් නම් යෙදෙන්නේ අපනිහිත චේතෝ විමුක්තිය. එබැයි පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන එයා අනාත්මේ නම් වඩන්නේ. අනත්තානුපස්සනාව නම් යෙදෙන්නේ. එයා තුල වැඩෙන්නේ ශුන්්‍යත චේතෝ විමුක්තිය. එහෙනම් ඔන්න එහෙම ක්‍රමවේදයකුත් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන පළවෙනි ධ්‍යානයේ තුල තියෙන සමාධිමත් සිතින් යුක්තව එයා අනිච්චානුපස්සනාවේ යෙදෙනවා. අනිච්චානුපස්සනාවේ යෙදෙනකොට එයා තුල වැඩෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙනම එයා දුක්ඛානුපස්සනාවේ යෙදෙනවා. දුක්ඛානුපස්සනාවේ යෙදෙනකොට එයා තුල වැඩෙන්නේ අපනිහිත චේතෝ විමුක්තිය. පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙනම එයා අනාත්මානුපස්සනාවේ යෙදෙනවා. අනාත්ම වශයෙන් දකිනවා. ඒ අනාත්ම වශයෙන් දකිනකොට ඒක එයා තුල ප්‍රගුණ කරද්දී එයා තුල වැඩෙනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය. කොහොමද අනාත්මය තුල වැඩෙන්නේ මේ ශුන්්‍යත චේතෝ විමුක්තියනේ? අනාත්ම වශයෙන් යමක් අනාත්මසිත හොඳට ප්‍රගුණ කරද්දී එයාට ශූන්‍ය භාවය තමයි එයාට ප්‍රකට වෙන්නේ. හරි. ඒක ඒ ශූන්‍ය මොකද්ද? ආත්ම වශයෙන් යමක් ගන්න තියෙන දේන් ශූන්‍යයි කියන එක. ආත්ම වශයෙන් යමක් ගන්න තියෙනවද ඒ දේන් ශූන්‍යයි කියන එක. එහෙම නැත්නම් අපි මේ කියන ලෝකයේ දැන් මේ හඳුන්වන සමහරට මේ ධර්මයේ වරද්දාගත්තු කට්ටිය මේ ශූන්‍යතාවය කියලා ගණන් කිසිවක් නැති කියන එක නෙවෙයි මේ. හරිද? අනත්තානුපස්සනාවේ යෙදෙනකොට අනාත්මය හොඳට වැටහෙද්දී එයාට වැටහෙන ශූන්‍යතාවයක්. මොකෙන්ද ශූන්‍ය? ආත්ම වශයෙන් ගන්න තියෙන දේන් ශූන්‍යයි කියන එක. ඒක තමයි ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ.
එහෙනම් ඔන්න මේ විදිහට මේ පළවෙනි ධ්‍යානය තුල ඉඳගෙන දෙවෙනි ධ්‍යානය තුල ඉඳලා නැත්නම් ওই විදිහට පුළුවන්. දෙවෙනි ධ්‍යානය තුල ඉඳගෙන අනිත්‍ය විදිහට මේ අනිච්චානුපස්සනාවේ දෙනවා. ඒතර අනිච්චානුපස්සනාවේ දෙනකොට අනිමිත්ත චේතෝ විමුක්තිය වැඩෙනවා. ඊට පස්සේ දුක්ඛානුපස්සනාවේ දෙනවා. අපනිහිත චේතෝ විමුක්තිය වැඩෙනවා. ඊන් පස්සේ අනාත්තානුපස්සනාවේ දෙනවා. ශුන්‍යත චේතෝ විමුක්තිය වැඩෙනවා. ඒතර ඔය දෙවෙනි ධ්‍යානය තුල තුන්වෙනි ධ්‍යානය තුලත් උහම පුළුවනි. හතරවෙනි ධ්‍යානය තුලත් උහම පුළුවනි. ඒතර ධ්‍යාන හතරටම මේ විදිහට එයාට පුළුවනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හොඳට විදර්ශනා කරමින් අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන චේතු විමුක්ති වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට චේතු විමුක්ති මේ විදිහට උපදවාගෙන එතකොට මේ පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන අනිච්චානුපස්සනාවේ යෙදෙමින් අනිමිත්ත චේතු විමුක්තිය උපදවා ගනිමින් යා ඒ තුල ඉඳගෙන සෝතාපන්න මාර්ගඵල සිත උපදවා ගන්නවා. මේ විදිහට මේක අර පුල් වශයෙන් බෙදෙන ක්‍රමයක් තියෙනවා. හරි. ඊට පස්සේ පළවෙනි ධ්‍යානයේ තුල ඉඳගෙන දුක්ඛානුපස්සනාවේ යෙදෙමින් අපනිහිත චේතෝ විමුක්තිය උපදවාගෙන ඒ අපනිහිත චේතෝ විමුක්තිය තුල යා සෝතාපන්න මාර්ගසිත උපදවා ගන්න ක්‍රමයක් තියෙනවා. මේ විදිහට ওই විදිහටම සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න විදිහට සෝතාපන්න මාර්ගසිතට ওই පුළුල් ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම සකදාගාමී මාර්ගසිතට අනාගාමී මාර්ගසිතට අරිහත් මාර්ගසිතට ආදි වශයෙන් මේ අරිහත් ඵලසිත දක්වා තියෙන මාර්ගඵල මේ සියල්ලටම මේ විදිහට මේ චේතෝ විමුක්ති උපදවාගෙන කරන විග්‍රහයක් තියෙනවා. එතකොට ඒකට තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ ප්‍රඥාවෙන් හොද්දට ප්‍රඥාවෙන් ස්පර්ශ කරමින් එයා අරහත් මාර්ගඵල අරහත් ඵලසිත උපදවා ගන්නවා. අරහත් ඵලසිත උපදවා ගන්නවා. එතකොට ඒක පඤ්ඤා විමුක්තිය. එතනින් පස්සේ එතනින් එහාට කරන්න දෙයක් නැහැ. හරි. පඤ්ඤා විමුක්තියටපත් වුණාට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ යාට. එතකොට කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කළා. ඉතින් ඒකට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. ඒතර ওই විදිහට ඔබ චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් කියන එක ඔබ ওই විදිහට තේරුම් ගැනීම ප්‍රමාණවත් මේ අධීරයේදී. ඉස්සරහට අපිට තව කතා කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. මේ අධීරයේදී ඔබ ඔතනින් ওই චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන එක ওই විදිහට තේරුම් ගැනීම ප්‍රමාණවත්. දැන් මෙතන අහන්නේ කතිහි පනාවසු අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි. ආයෂ්මත්නි කවර අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියෙන්ද චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච්ච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාර. මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උපදින්නේ කවර අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින්ද කියලයි කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා පංචහිකෝ ආවසු අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච්ච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච්ච. ආයුෂ්මත්නි අංග පහකින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින් තමයි කියනවා චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උපදින්නේ. හරි. තාමත් වැදගත් මේ කොටස. අංග පහකින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය. එහෙනම් ඔන්න සම්මාදිට්ඨිය කියන එක අංග පහකින් අනුග්‍රහ ලබන්න ඕනි. හරි. අංග පහකින් අනුග්‍රහ ලබන්න ඕනේ සම්මාදිට්ඨිය. මේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කරා යන්න. එතකොට මේ අංග පහෙන් අනුග්‍රහ ලබන්නේ නැත්තම් සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨියක් එතන තියනවාද කියලා අපිට හිතන්න අමාරුයි. සම්මාදිට්ඨිය සමහරට ඒක ලෞකික සම්මාදිට්ඨියක් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්මාදිට්ඨියක යම් තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන යා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යනකොට මේ අංග පහෙන් අනුග්‍රහ ලබන්න ඕනි. හරි. අංග පහෙන් අනුග්‍රහ ලබන්න ඕනි. ඉදාහසෝ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච. සීලානුග්‍රහිතාච.
එන්න පළවෙනි අංගය. අංග 5ක් උන් තියෙනවා කවනේ. සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන අංග 5ක් තියෙනවා කිව්වා. ඒතර මේ අංග 5න් අනුග්‍රහ ලැබෙන සම්මාදිට්ඨියෙන් තමයි කියනවා කිව්වා අර චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උපදින්නේ. එහෙනම් මේ අංග 5න් පළවෙනි අංගය තමයි කියනවා මොකද්ද? සීලානුග්‍රහිතාච. සීලය. සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕනි සම්මාදිට්ඨිය. හොඳ දෙයක්. සම්මාදිට්ඨිය සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕනි. පින්වත්නි වර්තමානයේ ඇතැම් උදවිය සීලයට නිග්‍රහ කරනවා. හරි? සීලයට නිග්‍රහ කරනවා වර්තමානයේ ඇතැම් උදවිය. මේ අපේ කන් දෙකට මෙහිලා තියෙනවා සීලයේ වැඩක් නැහැ කියලා. හරි? සීලය කියන එක වැඩක් නැහැ. මේ නිදහසේ Tamanට හිතන දේ කිරීම තමයි කියනවා මේ නිදහස. ඒක තමයි කියනවා මේ ධර්මයේ. නොබැදී සිටීම. සීලයකටවත් බැඳෙන්න ඕනේ නැහැ කියනවා. හරි? සීලයකට කොටු වෙන්න ඕනේ නැහැ කියනවා. ඒතර ඒ වගේ මිත්‍යා දෘෂ්ටි ඇත්තටම කියනවා නම් වර්තමානයේ ඒ වගේ සමහර මේ අර සමහරුන්ට ලැබෙනවානේ මොනවා හරි මේ පිනකට හෝ පවකට මට හිතෙන්නේ පිනකට ලැබෙන දෙයක් නෙවෙයි කියලා මට හිතෙන්නේ. පවකට කියලා මට හිතෙනවා. කර්මානුරූප ලැබෙනවානේ අර කටවල් හොඳ ඒ කියන්නේ මේ ඕන දෙයක් කියලා මිනිස්සු නම්ම ගන්න පුළුවන් කටවල් ලැබෙනවා. ඉතින් මේ උදවිය මේ සමාජයට මහා විශාල මේ විනාශයක් කරනවා. අවඩක් කරනවා මිනිසුන්ට. ඒ ඉතිරි උදවිය තමන්ගේ අර තියෙන කතිකත්වයේ තමන්ගේ තියෙන අර මේ කතා කිරීමේ හැකියාව මේ දේවල් උපයෝග කරගෙන මේ ධර්මය බුදුරජාණන් වහන්සේ නොවදාළ විදිහට මේ ධර්මයේ අර්ථ දක්වන්න යනවා. ඒ අර්ථ දක්වන්න ගිහිල්ලා බොහෝ පිරිසකට අනර්ථය කරනවා. හරි? බොහෝ පිරිසකට අනර්ථය කරනවා. ඒ සමහර උදවිය කියන මේ සීලේ වැඩක් නැහැ කියලා. සීලයකට කොටු වී සිටීම තුළ මේ දියුණුවක් ලබන්න බෑ කියලා. හරි? ඒ උදවිය සීලේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් හොඳටම තේරෙනවා. මේ බලන්න මේ දේශනාවේ අර චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උපදව ගන්න සම්මාදිට්ඨිය පිණිස අනුග්‍රහ ලබන්න ඕනේ කියනවා අංග 5කින්. ඒකේ පළවෙනි අංගය තමයි සීලය. සීල අනුග්‍රහිතාච. සීලෙන් අනුග්‍රහ ලබන්න ඕනේ සම්මාදිට්ඨිය. සීලය කිව්වේ චතුපාරිශුද්ධ සීලය. සීලය කිව්වේ චතුපාරිශුද්ධ සීලය. පළවෙනි එක තමයි පාතිමොක්ඛ සංවර සීලය. දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එක තමයි ප්‍රතිසන්නිසිත සීලය. හතරවෙනි එක තමයි ආජීව පාරිශුද්ධ සීලය. මේ තමයි චතුපාරිශුද්ධ සීලය කියලා කියන්නේ. චතුපාරිශුද්ධ සීල කියන්නේ අපවා ගන්න පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසන්නිසිත සීලය. මේ විදිහට මේ සීලය කොටස් 4කට බෙදෙනවා. ඒතර මේකේ අපි සාමාන්‍යයෙන් පින්වත්නි ගොඩාක් කට්ටිය සීලය කියලා ගන්නේ ওই පාතිමොක්ඛ සංවර සීලය විතරයි. සීලය කියලා ගන්න අනිත් ඒවා සාමාන්‍යයෙන් අපිට එච්චර ගොඩාක් සීලය කියලා ගන්න ස්වභාවය අඩුයි සමාජයේ. දන්නවා. නමුත් ඒක තමන් ජීවිතයට අදාළ කර ගන්නව අඩුයි බොහෝ දුරට. පාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ සිල් පද විදිහට සමාදන් වෙලා ආරක්ෂා කරන සීලය. දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ ස්වාමීන් වහන්සේට තියෙනවා ප්‍රධාන වශයෙන් සිල්පද 227ක්. හරි? ප්‍රධාන වශයෙන් 227ක් තියෙනවා. ඒතර මේ 227ට අමතරව තව කුඩා සිල්පද ගොඩාක් තියෙනවා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට. ඒතර මේ සම්පූර්ණ සීලයම ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේ හික්මෙන්න ඕනේ. ඒ සම්පූර්ණ සීලයම හික්මෙන්න ඕනේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්. ඒතර එකක්වත් සිල්පදයක්වත්
එක සිල්පදයක්වත් දැන් මේක අදාළ නෑ කියලා බැහැර කිරීමේ හැකියාවක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය මංචකේ පිරිනිවන් මංචකේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා තමයි කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙනස් කරගතර කමක් නෑ කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියන්නේ මොනවාද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහගත්තේ නෑ. ඒ නිසා පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ රහතන් වහන්සේලා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් විනය ගැන ප්‍රශ්න විසඳපු උපාලි මහ රහතන් වහන්සේ, ධර්මය ගැන ප්‍රශ්න විසඳපු ආනන්ද මහ රහතන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා ඒකමතිකව තීරණය කළා. ඒතකොට ඒ රහතන් වහන්සේලාටවත් බුදුරජාණන් වහන්සේ අභිමුවේ වැඩ සිටපු බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩි කාලයක් බුදුරජාණන් වහන්සේත් එක්කම එකටම වාසය කරපු ආනන්ද මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළේ රහතන් වහන්සේලාවත් ඒ රහතන් වහන්සේලාවත් පළවෙනි සංගායනාවේදී මේවා අනුකුඩා ශික්ෂා කුද්ධානුකුද්ධක ශික්ෂාපද වෙන්න ඇති කියලා වෙන් කරලා ඒවා වෙන් කරේ නැහැ. ඇයි? ඒක බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවෙන්ම එන්න ඕනි මේ සිල්පද කුඩානුකුඩා මේව වෙනස් කරගත්තට කමක් නැහැ කියන එක. ඒ බුදුරජාණන් වහන්සේම හඳුන්වා දෙන්න ඕනි කියලා රහතන් වහන්සේලා කල්පනා කළා. එතකොට ඒ රහතන් වහන්සේලාවත් කිව්වේ නෑ මේ දේවල් කුඩානුකුඩා ශික්ෂාපද නිසා මේවා කාලයක් යනකොට වෙනස් කරගත්තට කමක් නැහැ කියලා කිව්වේ නෑ. ඒ ලිහිල් කරේ නෑ ඒ සීලය ශික්ෂාපද. ඒක නිසා පින්වත්නි වර්තමානයේ ඇතැම් පඬිතුයෝ ඉන්නවා. ඒ පඬිතුයෝ කියනවා මේවා බුදුරජාණන් වහන්සේ කුඩානුකුඩා වෙන් කරගත්තට කමක් නැහැ කියලා. ඒවා අයින් කරගත්තට කමක් නැහැ. දැන් මේවා අපිට දැන් මේ කාලේට අදාළ නැහැ. සමහර කට්ටිය කුඩා අනුකුඩා කියලා කඩන්න ගිහිල්ලා පරාජිකා පුවා කඩනවා. පරාජිකා ශික්ෂාපද පුවා කඩනවා. ඒ නිසා සීලය පින්වත්නි වර්තමානයේ දැන් සීලය උපරිමයෙන්ම රකින්න ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රමුඛම පිරිස භික්ෂුණී කියලා කොටසක් දැන් නැහෙනේ. භික්ෂු පිරිස. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සීලය උපරිම වශයෙන් රකින්න ඉන්න භික්ෂු පිරිස පවා සීලයට පයින් ගහලා සීලේ පැත්තකට දාලා තියෙනවා. අපි කුඩානුකුඩා කියන එක වෙන් නොකලාට අපි කියමු මේ කුඩානුකුඩා කියලා අපි ඔය පොඩි පොඩි සිල්පද අයින් කරනවා කියලා. පින්වත්නි හරි කනගාටුදායකයි බොහෝ භික්ෂුන් වහන්සේලාට පරාජිකා හතරවත් රැක ගන්න බෑ. පරාජිකා හතරවත් රැක ගන්න බෑ. සතර පරාජිකාවත් රැක ගන්න බෑ. ඒතර සතර පරාජිකා මොකද්ද? පළවෙනි පරාජිකාව තමයි මෙවුන්දම් සේවනය කිරීම. උපසම්පම් භික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවක් සමග අඩුම තරමින් ත්‍රිසංගත කාන්තාවක් සමග පවා ත්‍රිසංගත ස්ත්‍රියක් සමග පවා මෙවුන්දම් සේවනය කළොත් බුදුරජාණන් දේශනා කරනවා ඒ භික්ෂුවගේ භික්ෂුභාවය අහෝසි. භික්ෂුභාවයක් නැහැ. භික්ෂුවක් විදිහට මේ උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී හිටියොත් එහෙම ඒ වරදට අහු වෙච්ච කෙනා ඒකාන්ත වශයෙන් නිරය යනවා. මේ උන්දම් සේවනය කිරීම. ඔබ දැන් කල්පනා කරලා බලන්න වර්තමානයේ භික්ෂුන් වහන්සේලා කුයිතරම් පිරිසක් මේවා දැන් පින්වත්නි තාමත්ම සෝචනීයයි. මේවා දැන් හොරෙන් කරන දේවලුත් නෙවෙයි. එලිපිට අහවල් ස්වාමීන් වහන්සේගේ අහවල් ස්වාමීන් වහන්සේලා කාන්තාව ඇසුරු කරනවා. අහවල් ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලාට දරුවොත් ඉන්නවා. මිනිස්සු දන්නවා. ඔය අර ස්වාමීන් වහන්සේගේ දුවනේ. එහෙම කියන අවස්ථා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ දුවලගේ විවාහයට දෑවැදිත් දෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ පුතා විවාහ කරලා දෙන එකට දෑවැදිත් දෙනවා. මේ ගිහි කාලේ පුතා නෙවෙයි පැවිදි පුතා.
පැවිදිලා හිටගෙන මේ දරුවෝ ලබලා. එතකොට පරාජිකාපත්තිය. එතකොට බලන්නකෝ මේ බුද්ධ ශාසනයේ කියන්නේ බරපතලම ශික්ෂාපද 4න්. ඒතර මම මේ බරපතලම ඒවා කියන්නේ ඉතුරු ඒවා ගැන ඉතින් කවර කතාවද ඒවා කතා කරන්නවත් දෙයක් නැහැ නේ. මේ බරපතලම ශික්ෂාපද 4. 4න් එකක් මේ උන්දම් සේවනය කිරීම. දෙවෙනි ශික්ෂාපදය සොරකම. වර්තමානයේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා මට හිතෙන්නේ අහුවෙන ශික්ෂාපදයක් තමයි ওই සොරකම. සොරසිතින් සමහර උදවිය පන්සල් දීපල පන්සල් ඉඩම් තමන්ට අයිති නැති යම් ඉඩමක්. හරි පන්සලකට හෝ තමන්ට අයිති නැති ඉඩමකට නඩුවක් කියනවා. ඒ නඩුවක් කියලා වෙලා කොහොම හරි අරක තමන් සන්තය කරගන්නවා. තමන්ට අයිති නැති දෙයක් නම් පරාජිකා. සමහරට තමන්ට අයිති නෑ ඒක. තමන් අයිති කියලා සමහරට නඩු කියනවා. එමත් නැත්නම් ඒක අල්ලගෙන ඉන්නවා. ඇත්තට මේක අයිති පාර්ශවය වෙනම ඉන්නවා. ඒ පාර්ශවයේ සමහරට ඒ පාර්ශවය කල්පනා කරන අනිත් උඹට ඕන නම් ගණන් කියලා වෙලා ඒ පාර්ශවයක අතහැරලා දානවා. අතහැරලා දානවා කියලා කියන්නේ දෙනවා නෙමෙයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මේක ඔබ වහන්සේ ගන්න කියලා දෙනවා නෙමෙයි. අර පාර්ශවයක අතහැරලා දානවා. දෙන්නේ නැහැ. අතහැරලා දානවා. එතකොට නිකම් මේ ස්වාමීන් වහන්සේ මේක උරුම වෙනවා. හැබැයි පරාජිකා. අර පාර්ශවයක පරිත්‍යාග කරොත් හරි. පරිත්‍යාග කරනතු අතහැරලා දානවා. මුන්නාසෙත් එක අපිට නඩු කියන්න බෑ. අපි මේක මේ වීදමුච්චන ඔක අතහැරලා දාමු කියලා අතහැරලා දානවා. මේ ස්වාමීන් වහන්සේ ඔක අයිතිනවා. හැබැයි පරාජිකා. පන්සල් වල දීපල වලට පන්සල් ඉඩම් වලට මොනතරම් නඩු කියා ගන්නවද? පරාජිකා. සමහර පැතිල අපි දකිනවා ඒ සමහර ස්වාමීන් වහන්සේලා වතුර ටික හොරෙන් ගන්නවා. පාරේ යන වතුර ලයින් එකකින් වතුර ටික සමහරට හොරෙන් කියලා කියන්නේ ගන්නවා. මේ අහබෙලිලක් නෑ ගන්නවා. හැබැයි ගන්න බෑ නීතියෙන්. පරාජිකා. සමහරට ලයිට් ගන්නවා. සමහර පන්සල් වල ලයිට් ගන්නවා. නීතියෙන් තහනම්. සමහරට කොක්ක දාලා ලයිට් ගන්නවා. පරාජිකා. ඉතින් මේ විදිහට ගොඩාක් පින්වත්නි භික්ෂුන් වහන්සේලා සමහර විට අහුවෙන ශික්ෂාපදයක් තමයි සොරකම. බුදුරජාණන් දේශනා කරනවා සොරකමකට අහු වුණොත් එහෙම ගමේ හෝ ඒවා අරඤ්ඤේ හෝ ඒවා ගාමාවා අරඤ්ඤාවා අදින්නම් තේ සංකාතං ආදීය යථා රූපේ අදින්නාදානෝ චෝරාන් රාජානෝ චෝරං ගහිත්වා හණෙජුම්වා බන්දෙයුම්වා චෝරෝසි බාල්හෝසි මූල්හෝසි තේනෝසීති අයම්පි පරාජිකෝති අසංවාසෝ. බුදුරජාණන් දේශනා කරනවා යම් කිසි ආරණ්‍යක හොයේවා ගමක හොයේවා යම් කිසි දෙයක් සොරසිතින් ගනීනම් එතකොට රජ්ජුරු යම් සොරෙක් කල්ලාගෙන මේ කෙනා සොරකි බාලියෙකි මෝඩයේ කියලා අර කියනවනේ මේ සොරකමට අයිති මේ කියලා හොරකම විදියට අර්ථ දක්වනවා නම් ඒකට අහු වුණොත් එහෙම යම්කිසි භික්ෂුවක් හරිද යා පරාජිකෝ හෝති අසංවාසෝ. පරාජිකා පිරිසිදු භික්ෂූන් සමග ඇසුරු කරන්න අභව්‍යයි. භික්ෂුවක් විතර පෙනී ඉන්න බෑ. පරාජිකාපත්ති. ඊට පස්සේ තුන්වෙනි ශික්ෂාපදයේ තමයි පරාජිකාපත්තිය තමයි මනුස්ස ඝාතනය. මරණවන්නංවා සංවන්නේය මරණාවා ඒවා සමාදපේය අම්බෝ පුරිස කින් තුන්හිමිනා පාපකේන දුජ්ජිතේන මතන්ති ජීවිතාසෙය්‍යෝති. ඉති චිත්තමනෝ චිත්ත සංකප්පෝ අනේක පරියයන මරණවන්නංවා සංවන්නේය මරණායවා සමාදපේය අයම්මි පරාජිකෝ හෝති අසංවාසෝ. ඒතර යම්කිසි භික්ෂුවක් මරණය තව කෙනෙක් තමන්ගේ අතිම ජීවිතක්ෂයට පත් කරනවා.
ඒක කොහොමඩක් පරාජිකයි. ඉතින් සමහර විට මරණය වර්ණනා කරනවා. මරණ වන්නන්වා සංවන්නේ. මරණය වර්ණනා කරනවා. ඒ හේතුව නිසා අර කෙනා මැරෙනවා. අපිට මෙහෙම හිතමු. දැන් ඔන්න ලෙඩෙක් බලන්න රෝහලට යනවා. ලෙඩෙක් ඉන්නවා රෝහලේ බොහොම අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා. අපි තුමු ගොඩාක් අසාධ්‍ය වෙලා ලෙඩෙක් ඉන්නවා. මට වයසයි. හොඳට මසනීප වෙලා. ඒතර ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා සමහර විට ඒ ලෙඩා බලන්න. ඒ බලන්න වෙටි ඊට පස්සේ මේ ස්වාමීන්ට හිතෙනවා දැන් අර ලෙඩා අප්‍රමාණ දුක් විඳිනවා. අප්‍රමාණ දුක් විඳින් මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා අයියෝ මේ දුක් විඳිනවට වඩා දැන් ඉතින් හොඳටම වයසයිනේ. ඉතින් මැරලා යන එකත් මැරලා ගියත් කමන්නේ නේ. කියලා මේ ස්වාමීන් වහන්සේට හිතන දේ එතන ඉන්න කට්ටියට කියනවා සමහර විට. අයියෝ මේ මහා දුකක් විඳින්නේ මේ දුක විඳිනවට වඩා හොඳයි මෙයා ඉතින් පින් කරගෙනත් ඉන්නේ. මේ දුක විඳිනවට වඩා හොඳයි ඉතින් මෙයා ඇත්තට මේ වෙලාවේ මැරෙලා වෙච්ච යනවා නම් මේ දුක විඳින්නේ නේ කියලා නිකන් කියවෙනවා ඒ ස්වාමීන් වහන්සේට. ඒ හේතු කරගෙන සමහරට ලෙඩාට ඒක ඇහිලා ලෙඩා බෙහෙත් බොන්න නැතුව ඉන්නවා. අනේ මම මැරෙන්නේ හොඳයි කියලා. එහෙම නැත්නම් දොස්තරලාට ඒක ඇහිලා දොස්තරලා අර ලෙඩාට බෙහෙත් කරන එකෙන් ටිකක් නතර කරලා ලෙඩා මැරෙන්න ආරෙනවා. එහෙම නැත්නම් පවුලේ ඉන්න කට්ටියට අර ඇහිලා පවුලේ ඉන්න කට්ටිය දොස්තර මහත්තයට කියනවා අනේ අපේ අම්මා මේ විදිහට මහා දුක් විඳිනවා දොස්තර මහත්තයෝ අපේ අම්මා ওই මේ මැෂින් එකේ ගලවලා දාන්න. දැන් මැෂින් වලින් ඉන්නේ. මැෂින් එකේ ගලවලා දාන්න කියලා ගලවනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ පරාජිකා. මරණයට අහු වුණා. මරණ වන්නං වා සංවන්නේය. මරණායවා සමාදපිය මරණී සමාදන් කළා. අයමි පරාජික හොතිය සංවාසු. එහෙම නැත්නම් ඔන්න මේ තරුණ මේ ගෑනු දරුවෙක් වැරදි අයථා සම්බන්ධයකට පෙළඹිලා. පෙළඹිලා දැන් කුසට දරුවෙක් ඇවිල්ලා කියලා කියන්න. දැන් මේ විවාහක නැහැ. ඉස්කෝලේ යන ගෑනු දරුවෙක්. දැන් මට පන්සලේ ස්වාමීන් වහන්සේ ළඟට එකතු කරගෙන යනවා මෙන්න මේ කෙල්ල මේ වගේ අපරාධයක් කරගෙන කියලා. ස්වාමීන් වහන්සේ කියනවා මේ ළමයා තව ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ යන්න ඕනේනේ. මේ ළමයා කොහොම සමාජයට මුහුණ දෙන්නේ? ඉතින් ඔය මේ කුසේ ඉන්න මේ දරුවා දැන් මොනවා හරි දැන් අවින ක්‍රම තියෙනවනේ ගිහිල්ලා කුසේ ඉන්න දරුවා නැති කරගන්න. කියලා මොනවා හරි දෙයක් කියනවා. අර මේ දරුවා නැති කරගන්න හිත පොළඹවනවා. ඒ හේතු කරගෙන ගිහිල්ලා ඇබෝෂන් එකක් කරගන්නවා. අර පවුලේ අර පොඩි මේ ගෑනු දොර එකතු කරගෙන ඇබෝෂන් එකක් කරනවා. අර ස්වාමීන් වහන්සේ පරාජිකා. එතකොට මේ වගේ දේවල්ට කොච්චර අහු වෙන්න පුළුවන්ද? කොච්චර අවු වෙනවද? පරාජිකාපත්‍ය භික්ෂුත්වයේ නැතිවිලා යනවා. භික්ෂුවක් විතර පෙනී හිටියොත් එහෙම තවදුරටත් එයා ඒකන් වශයෙන් නිරේ. නිවන් මඟ හැරෙනවා, නිරේ යනවා. ඒ තුන්වෙනි පරාජිකාපත්‍ය. හතරවෙනි පරාජිකාපත්‍ය තමයි උත්තරී මනුස්ස ධම ප්‍රකාශ කිරීම. හරි? තමන්ට නැති මාර්ගඵල තමන්ට තියෙනවා කියලා ලාභ සත්කාර අපේක්ෂාවෙන් ප්‍රකාශ කිරීම. තමන්ට නැති මාර්ගඵල තමන්ට නැති ධ්‍යාන ආදි සමාධි ආදී ඒ මේ උතුරු මිනිස් දහම් ප්‍රකාශ කිරීම. තමන්ට නැතුව තියනවා කියලා ප්‍රකාශ කිරීම. ලාභ සත්කාර අපේක්ෂාවෙන් තමන්ට නැති සීලාදී ගුණධර්ම ප්‍රකාශ කිරීම. හරි මේ වගේ අර සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගියපු ගුණධර්ම තමන්ට නැතුව තියෙද්දී ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඒවත් තියෙන බව ඇඟවීම මේ පරාජිකා වෙනවා. කොච්චර අද සමාජයේ මේ වගේ දේවල් තියෙනවද? භික්ෂුන් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ශ්‍රාවකයන් අතර ප්‍රමුඛම පිරිස භික්ෂු පිරිසට තියෙන ඉහළම ශික්ෂාපද 4. මොකට කියන පරාජිකාපත්‍ය 4 කියලා. මේ ශික්ෂාපද 4න් එකටවත් අහුනොත් මේ භික්ෂුගේ භික්ෂුභාවය නැහැ. අපිට හිතෙනවා කොච්චර ටිකක් වෙන්නේ නැද්ද භික්ෂුන් වහන්සේලා ඉන්නේ කියලා. භික්ෂුභාවය ආරක්ෂා කරගත්තු භික්ෂුන් වහන්සේලා කොච්චර ටිකක් වෙන්නේ නැද්ද? මේ ප්‍රමුඛම 4ක් නැත්තම් ඉතින් එහා තියෙන සිල්පද ගැන කවර කතාවද? ඉතින් පහළට තියෙන සිල්පද ගැන කවර කතාවද? ඒක නිසා සීලය පින්වත්නි අද නැති වෙලා ගියලා. තව සීලය ගැන අපිට කතා කරනකොට කාරණා තියෙනවා. සීලෙන් අනුග්‍රහ ලබන සමාධියෙන් අර චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් උපදිනවා.
මේ උපදිනවා කියන එක තමයි මේ කියන්නේ. ඒකේ සීල අනුග්‍රහිතය කියන එක තමයි කතා කරන්නේ. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ දේශනාවේදී මේ සීලයෙන් ලබන අනුග්‍රහය ගැන තවත් කරුණු ඔබට කියා දෙන්න අපේක්ෂා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේත් අපි මේ මහා වේදල්ල සූත්‍රයේ අපි කොටසක් සාකච්ඡා කළේ. ඉදිරි දේශනාවලදී ප්‍රයෝජනෙ පිණිස මේ දේශනාවේ මේ කරුණු අපිට තාමත් වැදගත් වෙයි. ඔබ හොඳට මේ දේශනා හොඳට සිහිනුවණින් අහන්න. අහලා වෙලා හොඳට මේ දේශනා ඒ කරුණු උදාහරණය කරගන්න. හොඳට නුවණින් කල්පනා කරන්න. ඒ ධර්මී නුවණින් කල්පනා කර තමන්ගේ ජීවිතයේ මේ දහම් කරුණට අනුව තමන්ගේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් හදාගෙන තමන්ගේ යම් බැහැර කළ යුතු දේවල් තියෙනවා නම් බැහැර කරලා ප්‍රගුණ කළ යුතු දියුණු කළ යුතු දේවල් නම් තියෙනවා නම් දියුණු කරගෙන ඔබ නිවන් මඟ ප්‍රගුණ කරගන්න උත්සාහ කරන්න. මේක ඉතාමත්ම දුර්ලභ මනුස්ස ජීවිතයක්, දුර්ලභ අවස්ථාවක් බුදු ශාසනයක් මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උතුම් ධර්මය තම තමන්ගේ නිර්වාණ අවබෝධය පිණිස උපකාර කරගන්න වාසනාව ලැබේවා. හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අදින විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බණ්ඩාරවෙල පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් රත්න දේවී මෑණියන් විසිනි. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබා ගැනීම පිණිස. ඉතින් මේ පින්වතුන් අද මේ ධර්ම දේශනාවට අනුග්‍රහ කරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. ඉතින් අපි මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමෙන් සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමෙන් සීලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා. රත්නදේවී මහත්මිය නමින් නැසී මිය පරලෝකීය දෙමාපියන්ට පින් අනුමෝදන් කරනවා. දායකත්ව දැරූ සීල පින්වතුන් නමින් නන්නයිරුන් උදව් උපකාර කළ සීල පින්වතුන් නමින් අනන්තසර පුරාවට මිය පරලෝකීය සීලූම ඥාතිහිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සුජීවත්ව සිටින පියතිලක ස්වාමි පුරුෂයාට ඕස්ට්‍රේලියාවේ පදිංචි ලසිත චන්දන පුතුණුවන්ට උත්සුකා ලේලියටද සෙත්මි සෙත්ලිනි යන මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. බෝරුග්ගමුවේ පදිංචි පත්මා දීනියට හේමන්ත දිනෙත් යන පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල සියලු දෙනාට නන්නයිරුන් උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.